අද අපි කතා කරන්නේ මැනේජ්මන්ට් වල අවසාන කොටස. මැනේජ්මන්ට් දේශන අපි ඔයාට සපයලා තියෙනවා කීපයක්. ඒකේ ඕගනයිසේෂන් කියලා කොටසක් ඔයා කතා කරලා තියෙනවා. ඒට අමතරව මැනේජ්මන්ට් කියලා කොටසකුත් කතා කරලා තියෙනවා. මේ ලෙසන් දෙක ප්‍රධාන ලෙසන් දෙක. ඒ වගේම තව ප්‍රධාන ලෙසන් එකක් ඔයාට තියෙනවා කතා කරන්න. HRM. HRM කියන්නේ ඔයාට ටිකක් නුහුරුයි. HRM කියන්නේ Human Resource Management, මානව සම්පත් කළමනාකරණය කියන පාඩම් මාලාව. ඉතින් මේ පාඩම් මාලාවේ ඔයාට වැදගත් කොටස් කීපයක් අපි කතා කරනවා. HRM කියන්නේ මහ විශාල දේශනයක්. ඒක ඇත්තටම අවුරුද්දක් දෙකක් වුණත් කතා කරලා ඉවර කරන්න බෑ. ඒක මේ වගේ ඩිප්ලෝමා එකක් තුළින්, ඒ වගේම HND එකක්, ඩිග්‍රී එකක්, මාස්ටර් එකක්, PhD එකක් දක්වාම ඉගෙන ගන්න පුළුවන්. හැබැයි මේක මතක තියාගන්න ඕන මැනේජ්මන්ට් වල තියෙන එක කොටසක්. සමහර ළමයි HRM විතරක් කෝසස් හොයන යනවා. ඒකේ ඵලදායීතාවයක් නැහැ. HRM කෝසස් විතරක් කරන කෙනෙකුට රැකියාවකට යන්න තියෙන අවස්ථා අඩුයි. හැබැයි මැනේජ්මන්ට් කියන පාඨමාලාව ඇතුලේ කවුරු හරි ළමෙක් HRM හදාරනවා නම් එයාට රැකියාවට යන්න තියෙන chance වැඩි. ඉතින් අපි DCBL2 පාඨමාලාව තුලින් ඒ වගේම ටීචර් ට්‍රේනින් පාඨමාලාව තුලින් ඔයාට මේ මැනේජ්මන්ට් හරහා HRM පිළිබඳ දැනුම දෙන්නේ. ඉදිරියේ අපිත් සමග හෝ වෙනත් ආයතනයකින් ඔයාට මැනේජ්මන්ට් ඉහළට ඉගෙන ගන්න. ඒ කියන්නේ මම ඔයාලට උගන්වලා ඇති ඔයා A level වලට O level වලට කරපු විෂය ධාරාව කුමක් වුණත් ගැටලුවක් නැහැ. ඔයාට මැනේජ්මන්ට් ඉගෙන ගත්තොත් ඔයා හොයන රැකියාව ඉක්මනට ඔයාට හොයාගන්න පුළුවන්. මොකද ඕනම ආයතනයක මැනේජ්මන්ට් කරපු කෙනෙකුට සමුක පරීක්ෂණයේදී මැනේජ්මන්ට් සර්ටිෆිකේට් එකක් තියෙනවා නම්, කම්පියුටර් සර්ටිෆිකේට් එකක් තියෙනවා නම්, ඉංග්‍රීසි පිළිබඳ සර්ටිෆිකේට් එකක් තියෙනවා නම්, ඒවා ඩිප්ලෝමා ලෙවල් කරලා තියෙනවා නම් දෙන chance එක වැඩි. ඒ වගේම ඒ අතර HRM උත් කරලා තියෙනවා කිව්වොත් ඔයා දිහා දෙපාරක් බලනවා ඒ ආයතන සමුක පරීක්ෂණයේදී. ඒ නිසා මේ පාඨමාලාව තුළදී ඔයාට HRM කොටසකුත් අපි උගන්වනවා. හැබැයි මේකෙන් උගන්වන්නේ සමස්ත HRM කියන දේශන මාලාවම නෙවෙයි. එහෙම කරන්න බෑ මේ පාඨමාලාව තුළ. මේක කුඩා දේශනයක් විතරයි ඔයාගේ පාඨමාලාව තුළ. ඒ නිසා ඔයගොල්ලෝ කොයි වෙලාවකවත් ඔළුවට දාගන්න එපා HRM කියලා කියන්නේ මේ ටික කියලා. HRM කියලා කියන්නේ විශාල විෂය පරාසයක්. ඒක මම මුලින් කිව්වා වගේ ඔයාට ආචාර්ය උපාධියක් දක්වා ඉගෙන ගන්න පුළුවන්. ඉතින් අපි උත්සාහ කරමු ඉදිරි කාලෙදී මේ වගේ දේශන ඔයාට ලබා දීලා පාඨමාලා ලබා දීලා ඔයාගේ අවශ්‍ය දැනුම ඔයාට අරගෙන එන්න. ඉතින් මේ පාඩම් මාලාවේ මම ඊට පෙර දැන් කතා කළා වගේ ඔයාට ටියුටෝරියල් 3ක් සපයලා තියෙනවා. ඒ වගේම ප්‍රශ්න පත්‍ර කටලෙත් මම WhatsApp කරා ඔයාට සපයලා දීලා තියෙනවා. එතකොට මේ ටියුටෝරියල් 3 අතරේ මැනේජ්මන්ට් දේශනවල ඔයාගේ අවශ්‍යතාව දැන් සම්පූර්ණලා තියෙන්නේ. මැනේජ්මන්ට් එක්සෑම් එක ඔයාගේ මොඩල් පේපර් එක අපි සාකච්ඡා කරාට පස්සේ ෆයිනල් එක්සෑම් එක ඔයාට කරන්න පුළුවන්. හැබැයි HRM ටියුට් එක මම සපයලා තියෙන ටියුට්ස් 3කින් ඒක ඔයාට මම හිතුවා වීඩියෝ එකක් කරලා දෙන්න ඕන කියලා. නැත්තම් ඔයාගේ අතරම තියෙන දැනුම HRM පිළිබඳ තියෙන දැනුම මදි නිසා ඔයාට එක්සෑම් පේපර් එකට ලියන්න බැරි වෙයි. හොඳයි එහෙනම් අපි බලමු මම දීලා තියෙන ටියුටෝරියල් 3 ඔයාට කතා කරන්න කොයි විදිහටද කියලා. මේකේ පළවෙනි ටියුට් එක තමයි මේ තියෙන්නේ HRM 1 එක. ඒ වගේම දෙවෙනි ටියුට් එක HRM 2 එක. මේ තියෙන තුන්වෙනි ටියුට් එක HRM 3 එක. ඉතින් මේ ටියුටෝරියල් තුනෙන් ඔයාට ඉගෙන ගන්න තියෙන්නේ HRM පිළිබඳ මූලික දැනුමක් විතරයි, ඉන්ට්‍රොඩක්ෂන් එකක් විතරයි. නමුත් ඔයාගේ පාඨමාලාව මැනේජ්මන්ට් කෝස් එකක් තියෙන නිසා ඔයාට වැදගත් වෙයි. ඉදිරියේ රැකියාවකට යනකොට මේ දැනුම ඔයාට අවශ්‍ය ප්‍රමාණයෙන් ඔයාට සකසා ගන්න මේ පාඩම් මාලාවත් ඔයාට වැදගත් වෙයි. right අපි දෙවෙනි ටියුට් එකට ඉස්සෙල්ලාම යනවා. ඔයාට පේනවා ඇති මේ දෙවෙනි ටියුට් එක. මේ දෙවෙනි ටියුටෝරියල් එකේ අගම කොලය පෙරලා ගන්න. අගම කොලේ මම කිව්ව විදිහට ඒකේ තියෙනවා අවසාන පිටුව. මේ අවසාන පිටුවේ තමයි ඔයාට අවශ්‍ය කරන දේශනේ තියෙන පළවෙනි දේශනේ. ඒ කියන්නේ introduction to HRM කියන එක. මොකද අපි ඕනම දේශනයක ඉගෙන ගන්න ඕන මැදින් අගින් නෙවෙයි මුලින්. ඉතින් අපිට දෙවෙනි දේශනේ අග පිටුවේ තමයි මේ introduction to HRM කියන කොටස තියෙන්නේ හැඳින්වීම. ඉතින් මේකදී ඔයාට ලොකු අවබෝධයක් එනවා මේ HRM කොහොමද ලෝකේ උපත ලැබුවේ කියන එක දැනගන්න. Human Resource Management කියලා කියන්නේ ආයතනික කළමනාකරණ අංශයේ තියෙන එක් පැතිකඩයක් කියලා මම කිව්වා. එතකොට මැනේජ්මන්ට් එක කරන මැනේජර් එහෙම නැත්නම් ආයතන ප්‍රධානින් HRM කියලා වෙනමම
ඩිවිෂන් එකක්. හැම ආයතනයකම ප්‍රධාන ආයතනයකම තියෙනවා HRM කියලා වෙනම ඒකකයක්. ඒකට වෙනම කළමනාකරුවන් ඉන්නවා. ඒ වගේම HRM නිලධාරීන් පත් කරලා ඉන්නවා. ඒ ආයතනයේ විශාලත්වයේ මත ඒගොල්ලොන්ගේ ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. සාමාන්‍ය කුඩා ආයතනවල මේක දකින්න හම්බෙන්නේ නැහැ. ඒකත් කළමනාකාරීත්වයේ මගින්ම කරනවා. නමුත් විශාල ආයතන රටේ තියෙන විශාල ආයතන තියෙනවා. අනේ ඒ ආයතනවල මේ HRM කියලා ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා. ඉතින් අර මම මුලින් කිව්වා වගේ ළමයි ගොඩක් රැවටෙනවා HRM විතරක් කරපුම ජොබ් හම්බෙනවද කියලා. අහම්බෙන් එහෙමව තියෙනවා. නමුත් අර සමස්ත පාඨමාලාවම ඔයා කරගන්න ඕනේ. මැනේජ්මන්ට්, HRM, මාකටිං, ෆයිනෑන්ස් වගේ දේවල් ඔයාලා දැනුම තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි HRM පිළිබඳ හැඳින්වීම ඔයාලට මේ පාඩමෙන් කරනවා. මේක ඔයාලට වැදගත් වෙයි. ඉදිරි කාලයේදී සමුඛ පරීක්ෂණයකට යනකොට HRM කියන එක කොහොමද ලෝකේ උපත ලැබුවේ කියලා දැනගන්න. දැන් මේ ටියුටෝරියල් එකේ කියනවා මහා බ්‍රිතාන්‍යයේ ඒ කියන්නේ එංගලන්තයේ 1760 මේට අවුරුදු ගණනාවට ඉස්සෙල්ලා 1760 මේ 2022 නේ දැන් මේ උදා වෙන්නේ. ඒතර 1760 කියනකොට ගොඩක් කාලයක් අපිට ගිහිල්ලා 1760 ඉඳලා 1834 කාලේ යටත් විශේෂ කාර්මික පුනරුදේ නව පෙරලියක් ඇති කරමින් යටත් විශේෂ රාජ්‍යයන්ගෙන් අත්පත් කරගත් සියලු සම්පත් උපයෝග කරගනිමින් මහා බ්‍රිතාන්‍ය තුළ කර්මාන්ත ශාලා බිහි වුණාලු. ඉතින් මේ යටත් විශේෂ කාලයේ තිබුණ අපිත් දන්නවා අපේ රටේ යටත් විශේෂ කාලයක් තිබුණා. ඒ වගේ ලෝකේ ගොඩක් රටවල් මහා බ්‍රිතාන්‍යයේ නැත්නම් එංගලන්තේ යටත් කරගත්තා. ඉතින් මේ කාලේ මහා බ්‍රිතාන්‍ය තුළ කර්මාන්ත ශාලා බිහි වුණාලු. රෙදි කඩ රෙදිපිලි කර්මාන්ත ශාලා යකඩ කර්මාන්ත අතර ප්‍රධාන වුණාලු. මේ කාලේ රෙදිපිලි සහ යකඩ කර්මාන්ත තමයි මහා බ්‍රිතාන්‍ය ප්‍රධාන කර්මාන්ත බවට පත්ලා තියෙන්නේ. එම කම්හල්වල සේවය කිරීම සඳහා දහස් ගණන් මිනිසුන් සහ කම්කරුවන් නගරයට ආවා. දැන් ගම් වල ඉඳලා මිනිස්සු කර්මාන්ත කරන්න ඇති වුණාට පස්සේ මොකද කරේ? ඒ රටේ, ඒ කියන්නේ මහා බ්‍රිතාන්‍යයේ වුණත් ගම් විශාල ගම් ප්‍රමාණයක් තිබුණා. ඒ ගම් වලට මිනිස්සු නගරයට ආවා. රස්සා නැත්තම් රැකියාව හොයාගෙන. ඒ කාලේ තිබුණා හාම්පුතු කියන ක්‍රමය. හාම්පුතුන් කියලා කියන්නේ අපි අර එක පැලැන්ති තියෙනවනේ දැන් ලෝකේ. දැන් අපේ රටේ උනත් තිබුණා වලව් පැලැන්තිය. ඒගොල්ලෝගේ හාමුලා හිටියා. අනේ වගේ මිනිස්සු හිටියා තමන්ගේ කුලය ගෝත්‍රය ඉහළට නංගගත්තු තමන් තමා මිනිස්සු අතර ප්‍රධානයි කියලා ගෝත්‍රයේ කුලය ඉහළට දාගත්තු හිටියා. ඒගොල්ලෝ තුල තම සල්ලි තිබුණේ. ඒගොල්ලෝ තුල තම ආයතන පටන් ගන්න හැකියාව තිබුණේ. ඒගොල්ලෝ කර්මාන්ත ශාලා පටන් ගත්තා. ඉතින් ඒ වගේ අයිතිකාරයන්ට කිව්වා හාම්පුතා කියලා. හරිද? මෙම හාම්පුතු ක්‍රමය නිසා මිනිසුන්ට දාශයන් මෙන් වැඩ කිරීමට සිදු වුණා. දැන් හාම්පුතෙක් ළඟ වැඩ කරන මිනිස්සෙක් 16ක් කියලා තමයි සැලකුවේ. කියන්නේ තලාපෙලා වැඩ ගන්න පටන් ගත්තා. හරි. දිනකට පැය 17ක් සේවය කිරීමට කම්කරුවන්ට සිදු වුණා. කිසිදු අයිතිවාසිකමක් යුනේ නැහැ. මේ කාලේ මිනිස්සුන්ට පැය 8 සේවයක්වත් තමන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. කියපු ප්‍රමාණයට වැඩ කරන්න වුණා. ඒ වැඩේ මොකද්ද කියන එක කාටවත් තීරණය කරගන්න හැකියාවක් තිබුණේ නැහැ. හාම්පුතා කිව්වනම් විශාල කලුගලක් තියෙනවා මේක අරගෙන ඇවිල්ලා තියපන් අහවල් තැනින් කියලා ඒත් තියන්න ඕනේ. ඒ තරම් දරුණුයි ඒ කාලේ. හාම්පුතුන් 16න් මෙන් දස වද දීලා මිනිස්සුන්ගෙන් වැඩ ගත්තා. පැය 14ක් 17ක් කියන්නේ දවසේ පැය 24න් වැඩි ප්‍රමාණයක් වැඩ කරපු කාලයක් තමයි තිබුණේ. මේ හේතුවෙන් ඔවුන් පල්ලි සමාජශාලා ආදියට එකතු වී සමිති සමාගම් පිටව ගත්තා. මිනිස්සු අතර හිටියා ප්‍රබල මිනිස්සු, උගත් අය හිටියා. ඒ වගේම දාර්ශනිකින් හිටියා. මේ හැම කෙනාටම 16න් මෙන් වැඩ කරන්න උනා. ඒගොල්ලෝ එළියට ආපු මිනිස්සු. මේ අතරින් එළියට ආවා මිනිස්සු කණ්ඩායමක්. ඒගොල්ලෝ මොකද කරේ? සමිති සමාගම් පිටව ගත්තා. පල්ලි සමාජශාලා වලට ඇවිල්ලා එකට එකතු වෙලා. දැන් අදත් තියෙන ඒ උද්ඝෝෂණ කරනවා නේද? රාජ්‍ය ආයතන වල පෞද්ගලික ආයතන වල බොහොම අඩුයි. රාජ්‍ය ආයතන වල උද්ඝෝෂණ කරනවාට පේනවා ඔය වෘත්තීය සමිති නායකයින් වගේ අය එකට එකතුලා වෘත්තීය සමිති හදාගන්න. අන්න ඒ වගේ ක්‍රමයක් ඇති වුණා. මේ බ්‍රිතාන්‍ය ආර්ථිකයට ප්‍රබල අභියෝගයක් වුණා. මෙන්න මේ නිසා කාලයත් එක්කම බ්‍රිතාන්‍ය ආර්ථිකයට ප්‍රබල අභියෝගයක් වුණා. මේ කණ්ඩායම් හැටියට එකතුලා මිනිස්සු වැඩ කරන්න පටන් ගත්ත නිසා. මේ ප්‍රතිපලයක් වශයෙන් 1793 දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මිත්‍ර සමාගම් නමින් නව පනත සම්මත කරා. ඉතින් මේ සමිති සමාගම් ඇති කළ මිනිස්සු ඒකාබද්ධ වෙලා වැඩ කරන්න පටන් ගත්තට පස්සේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ තුල මිත්‍ර සමාගම් නමින් නව පනත සම්මත කරගත්තා. මොකද රජයටත් මේක පාලනය කරන්න බැරුණා මිනිස්සු එකට එකතු වීම. හරිද? හාම්පුතුන් මේට විරුද්ධ වුණා. මේ රැකියා දීපු ආයතන ප්‍රධානීන් හාම්පුතුන් හැටියට විරුද්ධ වුණ අය මේ මිත්‍ර සමාගම් පනතට විරුද්ධ වුණා එංගලන්ත පාර්ලිමේන්තුවේ සම්මත කරපු. එන 1773 දී සංයෝජන පනත 1793 දී සංයෝජන පනත නමින් නව පනත සම්මත කරගත්තා.
ඊට පස්සේ මොකද කරේ මේ පාර්ලිමේන්තුවේ 1793 දී අය පාරක් සංයෝජන පනත කියලා අලුත් පනතක් සම්මත කරගත්තා. ඒට සේවකයෝ විරුද්ධ වුණා. ඉස්සරලා එකට විරුද්ධ වුණා හාම්පුතු. ඊට පස්සේ සංයෝජන පනතට විරුද්ධ වුණා කවුද? සේවකයෝ. ඒ අනුව 1871 දී කම්කරු ආඥා පනත සම්මත කරගත්තා. මේ ඔක්කොටම පොදු එකක් හාම්පුතුන්ට ගැලපෙන්නත් සේවකයන්ට ගැලපෙන්නත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී කම්කරු ආඥා පනත සම්මත කරගත්තා. අන්න ඒ කම්කරු ආඥා පනත අද දක්වා ලෝකේ විවිධ රාජ්‍යයන් වල ක්‍රියාත්මක වෙනවා. කම්කරු ආඥා පනත. හොඳට මතක තියාගන්න ඕන මේක පාර්ලිමේන්තුවක් මගින් සම්මත කරගෙන තියෙනවා. බ්‍රිතාන්‍ය තුල පැවති මෙම තත්ත්වය ලතින් ඇමරිකානු රටවල් ඕස්ට්‍රේලියාව ඇතුළු යුරෝපීය රටවලද ඉන්දියාව ශ්‍රී ලංකාව ඉන්දුනීසියාව වැනි රටවල් වලටද මෙම තත්ත්වය පැතිර ගියා. මොකද්ද මේ කම්කරු ආඥා පනත වගේ පනතක් ඒ රටවල ලංකාවේ ශ්‍රී ලංකාවත් ඇතුළත්ව මේ මොකද ශ්‍රී ලංකාව කියන්නේ ඒ වෙනකොට යටත් වීචයක්. ඒ නිසා ඒගොල්ලොත් එකට එකතුලා හැම රටකම වගේ මේ කම්කරු ආඥා පනත් තමන්ගේ රටවලට ගැලපෙන්න සම්මත කරගත්තා. මේ හේතුව නිසා ඒ රටවල ආවේනික පරිදි ඇතම් කම්කරු අනපනත් සම්මත කරගනිමින් සේවක අයිතිවාසිකම් හා වරප්‍රසාද ආරක්ෂා කර ගැනීමට කටයුතු කරගත්තා. මේ පනත මගින් කරේ මොකද්ද? සේවක අයිතිවාසිකම් වරප්‍රසාද ආරක්ෂා කර ගැනීමට ඔවුන් කටයුතු කරා. ඒ අනුව වර්තමාන තුල සේවකයන්ගෙන් ඉහළ සේවයක් ලබා ගැනීමේ මනා සැලැස්මකින් යුතුව කටයුතු කිරීමට බොහෝ විධිමත් සංවිධාන කටයුතු කරා. ඒ අනුව සේවක දුක් ගැනවිලි දැන් ඔන්න කම්කරු ආඥා පනතට අනුව කටයුතු කරනකොට මොකද්ද මේ රැකෙන්නේ? සේවකයන්ගේ තත්ත්වය රැකෙනවා. සේවකයන්ගේ දුක් ගැනවිලි සුබ සාධන ගැටලු මෙන්ම බොහෝ දේ සොයා බැලීමේ නිලධාරි පිරිසක් පත් කරගත්තා. විවිධ ආයතන වල කරේ මොකද්ද මේ කම්කරු ආඥා පනතට අනුව තමන්ගේ ආයතනයේ පෞද්ගලිකව රාජ්‍ය ආයතනයේ ඕනම ආයතනයක් මොකද කරේ? මේ සේවකයන් ගැන සොයා බැලීමට නිලධාරි කණ්ඩායමක් පත් කරගත්ත. හැම ආයතනයකම රාජ්‍ය වෙන්න පුළුවන් පෞද්ගලික වෙන්න පුළුවන්. අන්න ඒ නිලධාරීන් සතුන්වත් ඒකකයට මානව සම්පත් කළමනාකරන දෙපාර්තමේන්තුව ස්ථාපිත කර දඬුවම වෙනුවට උපදේශනය සිදු කර සේවක ඵලදායීතාවය උපරිමයෙන් ලබා ගැනීම මෙහි අරමුණු කරගන්න ලදී. ඉතින් කාලය ගෑවෑමෙන් අවුරුදු 100 ගාණක් මේ පිටට එනකොට අද වෙනකොට මේ නිලධාරීන්ගේ සතුන්වත් ඒකකය මානව සම්පත් කළමනාකරන දෙපාර්තමේන්තුව හැටියට නම් කරගෙන තිබුණා. අද ඒක නම් කරනවා Human Resource Management Department කියලා. මානව සම්පත් දෙපාර්තමේන්තු මානව සම්පත් කළමනාකරන දෙපාර්තමේන්තුව HRM කියලා හඳුන්වන්නේ ඒක. ඉතින් මේකෙදී ඒගොල්ලෝ තීරණය කරේ මිනිස්සුන්ට දඬුවම් දීලා වැඩ ගන්න බෑ. දඬුවම් දුන්නට මිනිස්සු වැඩ කරන්නේ නැහැ. දඬුවම දුන්නලාට වැඩ කරනවා ඊට පස්සේ ඒක අතල් දානවා. දඬුවම් දෙන්න ගියොත් හදවතින් වැඩ කරන්නේ නැහැ මිනිස්සු. ඒ නිසා මිනිස්සුන්ට කරේ මොකද්ද? උපදේශනේ දුන්නා. වැඩ කරන මිනිස්සුන්ට සේවකින්ට උපදේශනේ දුන්නා. ඒ නිසා මේ මානව සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව මගින් කරාවේ මොකද්ද? දඬුවමක් දෙනවා වෙනුවට මිනිස්සුන්ට වැඩ කරන මිනිස්සුන්ට උපදේශනයක් දුන්නා. ඒගොල්ලන්ට ආරමුණක් දුන්නා, නායකත්වයක් දුන්නා. දීලා මේ වැඩේ කරන්න කියලා කිව්වා. ඒ වගේම මේගොල්ලොන්ගේ අනිකුත් සුබ සාධන සියලු කටයුතු පිළිබඳ මේගොල්ලෝ හොයා බැලුවා. දුක් ගැනවිලි පිළිබඳ හොයාගෙනවා. ඒ නිසා අද වෙනකොට මේ ආයතනවල රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතනවල මේ HRM ඩිපාර්ට්මන්ට් එක තියෙන නිසා උපරිම ඵලදායීතාවයකින් සේවකයන්ගෙන් වැඩ ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ HRM කියන නැත්නම් මානව සම්පත් කළමනාකරණය කියන එක ලෝකයේ උපත ලැබී. ඔයගොල්ලන්ට තේරෙනවා එහෙනම් මේක ඇයි ඇති උනේ? මිනිස්සුන්ගේ අවශ්‍යතා, මිනිස්සුන් සේවයෙන් නිරපා හැරීම, මිනිස්සුන්ට සේවය තුළ තලාපෙලීම් කිරීම, මිනිස්සුන්ට අඩත්තේට්ටම් කිරීම, මිනිස්සුන්ගේ පඩිනඩි දීමනා ගැන බලන එක, ඒ වගේම මිනිස්සුන්ට ලැබෙන්න ඕන වරප්‍රසාද, වැඩ කරන මනුස්සයට ලැබෙන්න ඕන වරප්‍රසාද වගේ දේවල් නොලැබීම හේතුවෙන් ඒවට සටන් කරපු මිනිස්සු 1700 ගණන් වල 1800 ගණන් වල ලෝකේ සටන් කරපු මිනිස්සු තමයි මේ தත්ත්වයට අද මේ සේවකයන්ට ඉතාමත්ම සරල සේවයක් නැත්නම් මිනිස්සුන්ට ඉතාම හිතකාමි, මිනිස්සුන්ට ඉතාමත්ම ආසාව වෙන විදිහට වැඩ කරන්න පුළුවන් ක්‍රමවේදයක් හදාගෙන තියෙනවා. ඒ නිසා HRM කියන එක අපිට තාමත් වැදගත් බවට තේරෙනවා. ඔය ඕනම ආයතනයක රැකියාවකට ගියොත් ඒ ආයතනයේ ඉතා ඉහළ මට්ටමේ ආයතනයක් නම්, හොඳ තත්ත්වෙන් දුවන ආයතනයක් නම් අපි දන්නවා ඒ ආයතනයේ ආයතන ගැන කතා කරනකොට අපි ඉගෙනගෙන තියෙනවා ආයතනවල තියෙන ගුණාත්මකභාවය, ආයතනවල තියෙන වටිනාකම් ටික, සංවිධානවල තියෙන සංවිධානවල ගුණාත්මකභාවය. ඒ වගේ ආයතනයකට මේක ඉතාමත් වැදගත් වෙනවා. රයිට්. ඉතින් ඕක තමයි HRM වල උපත. දැන් මේ ටියුටෝරියල් එකේ දෙවෙනි ටියුට් එකේ අපි කතා කරේ අපි දැන් යනවා පළවෙනි
ටියුටෝරියල් එකට. ඒතර පළවෙනි ටියුටෝරියල් එකේදී අපිට බලන්න පුළුවන් මොනවද තියෙන්නේ කියලා. right. මේ තියෙන්නේ පළවෙනි ටියුට් එක. පළවෙනි ටියුට් එකේ ඉඳලා දැන් අපි කතා කරනවා මේ HRM ගැන තියෙන විශේෂතා. ඉස්සලම තියෙනවා HRM මානව සම්පත් කළමනාකරණය කියන්නේ මොකක්ද කියලා. හරිද? අපි බලමු ඒක. මානව සම්පත් කළමනාකරණය යනුවෙන් අදහස් වන්නේ කුමක්ද යන්න පිළිබඳ ඉදිරිපත් වෙති විවිධ නිර්වචන විවිධ කළමනාකරුවන් විශාරදයන් විසින් ඉදිරිපත් කොට තිබේ. පහතින් දක්වන්නේ මේ පිළිබඳ ඉදිරිපත් කළ හැකි සරල නිර්වචනයක්. ඉතින් මෙන්න මේක තමයි මානව සම්පත් කළමනාකරණයට තියෙන නිර්වචනය. යම් නිශ්චිත සංවිධානයක පරමාර්ථය ඉටු කර ගැනීම උදෙසා නිශ්චිත සංවිධානයක පරමාර්ථය. ඔයා දන්නවා සංවිධාන මොනවද කියලා? පරමාර්ථත් මොනවද දන්නවා. ඉටු කර ගැනීම උදෙසා පවතින මානව සම්පත් කළමන කාර්යක්ෂම හා ඵලදායීතාවයෙන් යුක්තව උපයෝජනය කිරීමේ ක්‍රියාවලිය මානව සම්පත් කළමනාකරණය යනුවෙන් නිර්වචනය කරන්න පුළුවන්. යම්කිසි ආයතනයක තියෙන සංවිධානයක තියෙන පරමාර්ථයන් ඉටු කරගන්න දැනට තියෙන සේවකයන් නැත්නම් මානව සම්පත තාමත් කාර්යක්ෂම සහ ඵලදායීතාවයෙන් යුතුව ප්‍රයෝජනයට ගන්නවා නම් අන්න ඒ ක්‍රියාවලිය මානව සම්පත් කළමනාකරණය කියලා කියනවා. ඉතින් සමහර ආයතනවල ඉන්න සේවකයන්ගෙන් ඵලදායී සේවයක් ඒ ආයතන ලබා ගන්න බෑ. හේතුව තමයි ඒ ආයතන මානව සම්පත් කළමනාකරණය පැත්තෙන් ෆේල්. දැන් රාජ්‍ය ආයතන ගත්තොත් එහෙම හැමදාම පාරේ ලංකාව වගේ රටක වට පේනවා කොඩි ඉල්ලගෙන උද්ඝෝෂණ කරනවා පාරවල් බ්ලොක් කරගෙන බිම වැතිරලා නිදාගෙන ඉන්නවා. ඒ වගේ තත්ත්වයන් තියෙනවා. ඉතින් මිනිස්සු කියන්නේ හැම වෙලේම හිතලා වැඩ කරන අය, ඒ වගේම හදවතින් වැඩ කරන්න පුළුවන් මිනිස්සුන්ට ආදරය කරනවා නම් තමන්ගේ ආයතනයේ ඉන්න සේවක සේවිකාවන්ට ආයතන ප්‍රධානී ආදරය කරනවා නම් සෙනෙහස දක්වනවා නම් ඔවුන් ගැන දවසකට පැයක්වත් ඒගොල්ලොත් එක්ක සම්මුඛ සාකච්ඡාවල යෙදිලා ඒගොල්ලොන්ගේ තියෙන ගැටලු ගැන කතා බහ කරනවා නම් ඒ මිනිස්සු ඒ ආයතනට ආදරෙන් වැඩ කරනවා. ඒක තමයි මේ මානව සම්පත් කළමනාකරණයේ තියෙන ස්වභාවය. ඉතින් මානව සම්පත් කළමනාකරණයේ තියෙන අද්විතීයභාවය. අද්විතීයයි කියලා කියන්නේ වෙනකට නොදෙවෙනි තත්වයක්. මානව සම්පත් කළමනාකරණය අනිත් කිසිම දෙයකට දෙවෙනි වෙන්නේ නැහැ. ඇයි ඒ කියලායි අපි මේ කරුණ වලින් කතා කරන්නේ. මානව සම්පත සජීවී, සප්‍රාණික සහ ක්‍රියාකාරී එකක්. මානව සම්පත කියලා කියන්නේ අජීවී නෙමෙයි. ඒක ජීවියක් තියෙන සජීවී ප්‍රාණයක් තියෙන ක්‍රියාකාරී වෙන තැනක් තමයි මානව සම්පත කියලා කියන්නේ. ඒ කියන්නේ මානව සම්පත කියන්නේ මම වෙන්න පුළුවන්, ඔයා වෙන්න පුළුවන්. මිනිස්සු කියන එක කියන්නේ. ඒගොල්ලෝ සජීවී. දෙක මානව සම්පතේ පිරිවැය වේතනය තීරණය කිරීමලා බලපෑම් කිරීමට ඇති හැකියාව. දැන් මිනිසුන්ට වැටුම් ලබනකොට මිනිසුන්ට පුළුවන් ඒක මදි කියලා කියන්න. තමන්ගේ සුසුකම් වලට අනුව මදි වැඩිපුර දෙන්න මෙච්චර ඕන කියලා කියන්න පුළුවන්. අන්න ඒක තමයි දෙවෙනි එක. සිතීමට, හැඟීමට සහ ප්‍රතික්‍රියා දැක්වීමට හැකියාවක් තිබෙනවා. මානව සම්පතට තියෙන තවත් කාරණයක් තමයි සිතන්න පුළුවන්, හැඟීම් දැනීම් තියෙනවා. ඒ වගේම මේ අනු ප්‍රතික්‍රියා දක්වන්න හැකියාවක් තියෙනවා මිනිසුන්ට. ඒගේ මානව සම්පත දැන් ආයතනයේ තියෙන අනිකුත් දේවල් වලට මේක නෑ. දැන් අපි ගත්තොත් කම්පියුටර්ස් ආයතනයේ තියෙනවා. මේවට හිතන්නත් බෑ. ඒ වගේම හැංගීම් දැනීමුත් නෑ. වාහන තියෙනවා, ගොඩනැගිලි තියෙනවා. ඊළඟට උපකරණ තියෙනවා. මේ කිසි දෙයකට මිනිස්සුයෙකුට වගේ ක්‍රියා කරන්න බෑ. ඒකයි මානව සම්පත අද්විතීයයි කියන්නේ. 4. කාලයේ ගත වීමත් සමග මානව සම්පත් වල අගය වැඩි වෙනවා. කාලය ගත වනත් එක්ක මානව සම්පත් වල අගය වැඩි වෙනවා. අත්දැකීම් පුහුණුව අධ්‍යාපනයේ වගේ දේවල් වැඩි වෙනකොට මිනිස්සුන්ගේ දැනුම කුශලතාව වැඩි වෙනකොට අගය වැඩි වෙනවා. දැන් අද ක්ලාක් කෙනෙක් හැටියට ආයතනට ගිය කෙනෙක් තව අවුරුදු 2කින් සමහරට ඒ ක්ලාක්ලාගේ නැත්තම් ප්‍රධානිය වෙන්න පුළුවන්. තව අවුරුද්දක් දැක්කම විධායක නිලධාරියෙක් වෙන්න පුළුවන්. අර දැනුම කුශලතාව අරගෙන අධ්‍යාපනය අරගෙන උපාධියක් කරගෙන ඉහළට ගියොත් එයාට පුළුවන් කළමනාකරුවෙක් වෙන්න. ඒ වගේ අධ්‍යක්ෂ මණ්ඩලයට යනකම් යන්න පුළුවන්. කාලයේ ගතවත්ම මානව සම්පත් වල අගය වැඩි වෙනවා. සංවිධානය වීමේ හැකියාව. මානව සම්පත් වල තියෙන අනිත් අයට වගේ නෙවෙයි සංවිධානය වෙන්න කතා කරලා හිතලා ප්ලෑන් කරලා වැඩ කරන්න පුළුවන් වෘත්තීය සමිති අනිකුත් කණ්ඩායම් වගේ සංවිධානවල වැඩ කරන්න පුළුවන්. ඒකයි මානව සම්පත අද්විතීය වෙන්නේ. පුජ්‍යලයන් අතර චර්යාවන් සංකීර්ණ වෙනවා. විවිධ වීම සහ පුරෝකතනය කිරීම දුෂ්කරයි. එක එක පුජ්‍යලයන්ගේ තියෙන එක එක චර්යාවන් සංකීර්ණයි. ඒ වගේම විවිධයි. ඒ වගේම ඒක අපිට කල්ලාතු කියන්න බෑ. කියන්නේ පුරෝකතනය කරන්න බෑ මේ පුජ්‍යලයා කොයි වගේ කෙනෙක්ද කියලා. ඒකත් අද්විතීය භාවයක්. වෙනත් කිසිදු සම්බන්ධක නොමැති නිර්මාණශීලී හැකියාවක් තියෙනවා. මිනිස්සු අතරේ තියෙන එකිනෙකාට පරස්පර වෙන නැත්නම් එකිනෙකාට වෙනස් වෙන වර්ගයේ නිර්මාණ තියෙනවා. දැන් මගේ තියෙන නිර්මාණශීලීත්වය තියෙන ඔයාට තියෙන. ඒ වගේම ඔයාගේ ගෙදර අම්මට තාත්තට තියෙන නිර්මාණශීලීත්වය ඔයාට වඩා වෙනස්. ඒ කියන්නේ හිතලා වැඩ කළ අලුත් දෙයක් කරන්න පුළුවන්කම තමයි නිර්මාණශීලීභාවය කියලා කියන්නේ. අනිකුත් සෑම සම්පතක් සම්බන්ධව තීරණ ගන්න ලබන පාර්ශ්වයේ මානව සම්පත වෙනවා. ඒ ඕනම වෙලාවක අනික් අය පිළිබඳ තීරණ ගන්න මිනිසුන්ට පුළුවන්. නැත්නම් ආයතන ප්‍රධානීන් හැටියට ඉන්න මානවයාට පුළුවන් නැත්නම් පුජ්‍යලයන්ට පුළුවන් අනිත් අය පිළිබඳ තීරණ ගන්න.
කාර්යඵල මට්ටම් භාවමය තත්ත්වයන් නිපුණතාවයන් ආදී පූජන අතර විවිධත්වයක් පවතිනවා. මිනිස්සු අතර එක එක ස්වභාවයන් තත්ත්වයන් නිපුණතාවයන් එකිනෙකාගේ අතර වෙනස්. ඉතින් මෙන්න මේ කාර්යයන් නිසා මානව සම්පත අනිකුත් සම්පත් වලට වඩා අද්විතීය වෙනවා. මානව සම්පත් කළමනාකරණයේ ප්‍රධාන අරමුණු සංවිධානයක සඵලත්වයේ පිණිස උපරිම පුජ්‍යල දායකත්වය ලබා ගන්න සඳහා ඉවහල් වන ඉතාම යෝග්‍ය සහ තෘප්ත මානව සම්පත බලයක් ජනිත කර ගැනීම තුළින් ආයතනික අරමුණු සහ පරමාර්ථ ළඟා වීම තමයි මානව සම්පත් කළමනාකරණයේ ප්‍රධාන අරමුණු. මානව සම්පත් කළමනාකරණය සතු පවතින උපක්‍රමික පරමාර්ථ. දැන් මේ HRM එක ක්‍රියාත්මක වෙනකොට තියෙන උපක්‍රමික පරමාර්ථ. උපක්‍රමික පරමාර්ථ නැත්තම් ඒ මානව සම්පත් කළමනාකරණයෙන් තේරුමක් නැහැ. මොනවද මේ උපක්‍රමික පරමාර්ථ? සේවාදායක ඵලදායිතාවය වැඩි කරන්න පුළුවන්. සේවාදායක සංවර්ධනය කරන්න පුළුවන්. සේවාදායකයා කියලා කියන්නේ සේවය දෙන කෙනා. සේවා යෝජකයා කියලා කියන්නේ සේවය ප්‍රදානය කරන කෙනා. ආයතන ප්‍රදානිට කියනවා සේවා යෝජකයෝ කියලා. සේවය දෙන කෙනාට කියනවා සේවාදායකයෝ කියලා. රැකියා ජීවිතයේ ගුණාත්මක භාවය ඉහළ නංවාලීම. හරිද? කෙනෙකුගේ රැකියා ජීවිතයේ ගුණාත්මක භාවය ඉහළ නංවන එකත් උපක්‍රමික පරමාර්ථයක්. එතකොට මිනිස්සු කැමති සේවාදායකයෝ වර්ධනය වෙනවා නම් ඒත් මිනිස්සු කැමති වැඩ කරන්න. සේවාදායක නීත්‍යානුකූල එකඟතාවය තහවුරු කරන්න. ඕනම සේවකයෙක් කැමති ආයතනයට ගත්තට පස්සේ ස්ථීර සේවය දෙනවා නම් අන්න ඒක තමයි නීත්‍යානුකූලභාවය. මානව සම්පත් කළමනාකරණයේ අනෙකුත් අරමුණ. නිවැරදි පුච්චලයෙන් නිවැරදි අයුරින් නියමිත කාලෙදී ලබා ගන්න ඕන. දැන් ආයතනයක් දියුණු වෙන්න නම් යන්ත්‍ර සූත්‍ර තිබිලා වැඩක් නැහැනේ. යන්ත්‍ර සූත්‍රත් ඕන. නමුත් ඕන මොකද්ද ඒවත් එක වැඩ කරන මිනිස්සු. ආයෙනම් නිවැරදි පුච්චලයෙන් නිවැරදි අයුරින් නියමිත කාලෙදී ලබා ගන්න එකත් මේ මානව සම්පත් කළමනාකරණයේ තියෙන තවත් අරමුණක්. යෝග්‍යතම සේවාදායකයන් ආයතනය රඳවා ගන්න ඕන. යෝග්‍යතම සේවාදායකයන් කියන හොඳම අය තමයි ආයතනයේ තියා ගන්න ඕන. වැඩක් නැති අය හිමීට එළියට දාන එකත් මානව සම්පත් කළමනාකරණයේ දෙයක්. සේවාදායක කාර්යඵල කැපවීම ලබා ගැනීම සහ වර්ධනය. මිනිසුන්ගෙන් වැඩ ගන්න උපරිමයෙන් වැඩ ගන්න පුළුවන්කමත් තවත් අරමුණක්. සේවාදායක අභිප්‍රේරණය මිනිසුන්ට අභිප්‍රේරණය වෙන්න අවස්ථාව දෙන්න උන් තමන් විසින් තමන් ආයතනයට වැඩ කරනවා කියන හිතේක්ෂී බව ඇති වෙන්න ඕනේ. එයා පෙළඹ වෙන්න ඕනේ තමන් විසින්ම. සේවා නියුක්ති පිරිවැය පාලනය. සේවා නියුක්තිය පිරිවැය තියෙනවා. දැන් ආයතනයක වැඩ කරනකොට වතුර, ලයිට්, විවිධ වාගේ දේවල් පරිගණක ඊළඟට තුනිකුත් උපකරණ, වාහන ඔය වගේ දේවල් මිනිස්සු පාලනය කරනකොට විශාල වියදමක් දරනවා අනවශ්‍ය ලෙස. එනම් මිනිස්සු ආයතනයට එකඟ වෙලා ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා මේ ආයතනයෙන් මගේ කියලා හිතන තත්ත්වයට පත් කරොත් ඒ පිරිවැය අපිට අඩු කරගන්න පුළුවන්. තෘප්ත මානව සම්පත් බලයක් ජනිත කරන්න. තෘප්ත කරන්න. ඒ කියන්නේ තෘප්තිමත් වෙන්න. මිනිස්සු වැඩ කරන උදේට වැඩට එනකොට මරණ්ඩරය යනවා වගේ තියෙන්න බෑ. උදේට කල්ලතුන් නැගිටලා මම වැඩට යනවා කියලා හිතලා මිනිස්සු වැඩට යන්න ඕන. ඒ වගේම හවස වැඩ අරින වෙලාවට ඉවර වෙනකම්ම ඒ අවසාන හවස 5ට නම් ආයතනය වහන්නේ 5 වෙනකම්ම වැඩ කරන මිනිස්සු ආයතනය තුල ඉන්න ඕන. ඒක තමයි තෘප්ත මානව සම්පත් බලයක් ජනිත කරනවා කියන්නේ. ඒවත් මානව සම්පත් කළමනාකරණය තියෙන අරමුණු. මානව සම්පත් කළමනාකරණය බද්ධ වෙනත් නම් දැන් මානව සම්පත් කළමනාකරණය වගේ නමක් තියෙනවා නම් ආයතනයේ ඒකට තවත් නම් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ human resource management කියලා විතරක් නෙමෙයි. මිනිස් බල කළමනාකරණය කියලාත් මානව සම්පත් කළමනාකරණයට කියනවා. පිරිස් කළමනාකරණය කියලාත් කියනවා. සේවා මණ්ඩල කළමනාකරණය කියලාත් කියනවා. ඒ වගේම සේවක කළමනාකරණය කියලාත් මේ මානව සම්පත් කළමනාකරණයට නම් කරනවා. ඉතින් ඒ ටිකත් ඔයාලට වැදගත් වෙනවා මේ මානව සම්පත් කළමනාකරණය ගැන කතා කරනකොට. ඒ වගේම HRM පරමාර්ථ අරමුණු මුදුන්පත් කර ගැනීම පිණිස කරන ලබන අනුගමනය. මේ HRM කියන එක හැදිලා තියෙන්නේ. HRM වල තියෙන මේ අරමුණ නැත්නම් මානව සම්පත් කළමනාකරණයේ අරමුණු ඉෂ්ට සිද්ධ කරගන්න කරනු ලබන අනුගමනයන් ටික මෙන්න මේවා. ඒ කියන්නේ මේවා ටික කළොත් තමයි මානව සම්පත් කළමනාකරණය සාර්ථක වෙන්නේ. 1. රැකියා නිර්මාණය කර ගන්න ඕන ආයතනය තුළ. ඒ වගේම මේ රැකියා විශ්ලේෂණය කරන්න ඕන. මිලිස් බල සැලසුම් කර ගන්න ඕන. ආකර්ෂණය කර ගන්න ඕන. තෝරා ගැනීම කරන්න ඕන. බඳවා ගැනීම සහ අනුස්ථාපනය කරන්න ඕන. කාර්යඵල අගින්න ඕන. වේතන කළමනාකරණය කරන්න ඕන. පුහුණුවා සංවර්ධනය, සේවාදායක චලන, සේවාදායක විනය පරිපාලනය, සේවාදායක සෞඛ්‍ය ආරක්ෂා පරිපාලනය, සේවාසායක සුබසාධන පරිපාලනය, සේවාදායක දුක්ගැන්ලි විසඳීම, ශ්‍රමික සබඳතා, සේවාදායක උපදේශනය. මෙන්න මේ වගේ දේවල් ඊටාම් වැදගත් මානව සම්පත් කළමනාකරණයේ ආයතනයක් තුල කරනවා නම් කරන විදිය කොයි විදිහටද කියලා අපිට පැහැදිලි කරගන්න.
ඉතින් මේ ටික තමයි HRM කියන එක හැදිලා තියෙන විදිය. HRM කියන එක හැදිලා තියෙන්නේ මෙන්න මේ කියන ප්‍රධාන අවශ්‍යතා 16 හරහා. ඉතින් මේට තවත් එහා ගොඩාක් දේවල් HRM වල තියෙනවා. නමුත් අපි මූලික වශයෙන් ඉගෙන ගන්න ඕන අඩුම තරමේ මේ දේවල් ටිකවත්. HRM වල උපක්‍රමික පරමාර්ථ. දැන් මේ ඔක්කොම ටික මම එකින් එක කියවගෙන යන්නේ නැහැ. එහෙම ගියොත් අපිට කාලයක් යනවනේ. ඒ නිසා වැදගත්ම දේවල් ටික විතරක් මම මේ කතා කරගෙන යනවා. ඔයා ටියුටෝරියල් එක කියවා ගන්න. මොකද ඔයාටයි මේ දැනුම ගන්න ඕන. සේවාදායක ඵලදායිතාවය තියෙනවා. මේ සේවාදායක ඵලදායිතාවය කියලා කියන්නේ සේවාදායකයා ඵලදායිතාවය හෙවත් සේවක සඵලත්වය යනු කිසියම් නිශ්චිත කාල පරිච්ඡේදයක් තුළ සේවාදායකයන් විසින් ජනිත කරවන නිමවුම් ප්‍රමාණය අතර සම්බන්ධතාවය නැතු අනුපාතය. ඒතර මේ කාලයක් අවුරුද්දක් වෙන්න පුළුවන්, මාස 6ක් වෙන්න පුළුවන්. හරිද? අන්න ඒ වගේ නිශ්චිත කාලයක් තුල සේවාදායකයෝ විසින් නැත්නම් සේවකයෝ විසින් කරන ලද නිමවුම් ප්‍රමාණය අතර අනුපාතයට අපි කියනවා සේවාදායක ඵලදායීතාවය කියලා. සේවාදායක ඵලදායීතාවය සේවාදායක නිමවුමයි සේවාදායක යෙදවීමයි අතර තියෙන අනුපාතයන තමයි ගණන් කරන්නේ. සේවාදායක සංවර්ධනය සේවකයන්ගේ පෞද්ගලික අරමුණු ඉටු කර ගැනීම හැකියතාක් ඉඩ ප්‍රස්ථා සැලසීමත් ඔවුන්ගේ වෘත්තීය සංවර්ධනයවත් රැකියාමාව දිනු කිරීමටත් දැනුම කුශලතා හා ආකල්ප වර්ධනය මගින් සේවාදායකින් අභිප්‍රේරණය කිරීම සේවාදායක සංවර්ධනය කියලා හඳුන්වනවා. ඒ වගේම සේවාදායකයන්ට තියෙන නීත්‍යානුකූල එකඟතාවයක්. ඉන් අදහස් වන්නේ රජය විසින් සේවාදායකයන් පරිපාලනය සම්බන්ධව පනවා ඇති විවිධ නීති රීති වලට අනුකූල වන පරිදි සංවිධානයේ මානව සම්පත් උපයෝජනය කළ යුතු බවයි. මේවාට පටහැනිව ක්‍රියා කිරීම කාර්යවල ඇතිවීමට හේතු වන්නකි. අප රටේ කම්කරු නීති රාශියක් මේ සම්බන්ධ ක්‍රියාත්මක කරන අතර ඒවා පහත පරිදිය. දැන් සේවාදායක නීත්‍යානුකූල ගැන දැන් ඔයාලට පේනවා මේ පාඩම් මාලාව පටන් ගත්ත වෙලාවෙ ඉඳලා කියන්නේ සේවාදායකයා ගැන. සේවා යෝජකයා ගැන කියන්නේ නැහැ මොකුත්. ඇයි සේවාදායකයා කියලා කියන්නේ? සේවාදායකයා නැත්නම් සේවකයා රැකගැනීමේ අරමුණින් තමයි මේ HRM ඩිපාර්ට්මන්ට් එක ක්‍රියාත්මක වෙන්න ඕන. දැන් ඔය HRM එකේ තනතුරක් හම්බෙලා මොකක් හරි ඔයාලට තැනකට යන්න පුළුවන් වුණොත් ඔයා හැම වෙලෙම බලන්න ඕන ආයතනෙ පැත්ත නෙවෙයි. ඔයා බලන්න ඕන සේවකයා පැත්ත. හැබැයි ඔයාලට රස්සාව දීලා තියෙන ආයතනයේ රැකගැනීමෙන් තමයි සේවකයා පැත්ත බලන්න ඕන. ඔයා මැද ඉන්න ඕන කෙනෙක්. මේ HRM කරන කෙනා ඉන්න ඕන මධ්‍යස්තව. සේවකයා පිළිබඳ හොඳට බලන්න ඕන. ඒ වගේම ඒ අතර අනිත් පැත්තෙල්ල බලන්නත් ඕන මොකද්ද ආයතනෙ දිහා. ආයතනෙ කඩා වැටලා සේවකයෝ රැකලා වැඩකුත් නැහැනේ. ඉතින් ආයතන රැකගනිමින් ආයතන උපරිමයෙන්ම රැකගනිමින් සේවාදායකයාට අවශ්‍ය කරන පහසුකම් සලසලා දෙන එක තමයි HRM කරන්නේ. ඉතින් අපේ රටක ඒ තියෙනවා කාර්මික මේ කාර්මික අරවුල් ඇතිවීමට හේතු වන දේවල් වළක්වන්න. එමෙතන සේවකයන් අතර ඇතිවෙන ආරවුල් සමතයට පත් කරන්න රජයක් මගින් ප්‍රකාශ කරලා තියෙන අනපනත්. ඒ වගේ ඒවා කීපයක් ලංකාවේ ක්‍රියාත්මක වෙනවා. බලමු ඒවා මොනවද කියලා. සේවක අර්ථසාධක අරමුදල් පනත සේවක අර්ථසාධක අරමුදල් පනත කියලා පනතක් තියෙනවා. ඒ කියන්නේ රැකෙනවා සේවකයාගේ මාසපතා කපන මුදල රැකලා දෙනවා. පඩිපාලක සභා ආච්ඡා පනත, සාප්පුසා කාර්යාල සේවක පනත, සේවා නිවෘත්තකයන්ගේ බාරකාර අලමුදල් පනත, වෘත්තීය සමිති ආච්ඡා පනත, කාර්මික ආරවුල් පනත, සේවකයන්ගේ සේවය අවසන් කිරීමේ පනත, සේවක වන්දි ආච්ඡා පනත, ප්‍රසූතිකාගාර ආච්ඡා පනත, කර්මාන්තශාලා ආච්ඡා පනත, පාරිතෝෂික ගෙවීම ආච්ඡා පනත. බලන්න මේ පනත් ටික ඉගෙන ගන්න ඕන. දැන් අපි ඔයා උපාධියක් කරන්න තැනටපත් වුණොත් අපි ඔයාට උගන්වනවා මේ හැම පනතක් ගැනම අපි කතා කරලා ඔයාව දැනුවත් කරනවා. ඔයා ජොබ් එක කරනකොට මේවා දැනගෙන තියෙනවා. ඒක තමයි ඔයා ඉගෙන ගත්ත වෙන්නේ. ඒ නිසා ආයතනික කළමනාකරණ නැත්නම් අපි කියනවා සමාගම් නීතිය වගේ දේවල් කතා කරනකොට මේ ටික ඔක්කොම ඔයාට එකින් එක අපි කතා කරලා කියලා දෙනවා. ඉතින් මේ පනත් ගැන විභාග ප්‍රශ්න පත්‍රය අහයි එකක් දෙකක් තුනක් මතක තියාගන්න ඕන. රැකියා නිර්මාණය ඊළඟට වැදගත්ම එක තමයි අංක 1 යට තියෙන්නේ රැකියා නිර්මාණය වෙන්න උන ආයතනය තුළ. රැකියා නිර්මාණය නිශ්චිත අරමුණක් ඉටු කර ගැනීම පිණිස කිසියම් සංවිධානයක් තුළ ඇති මූලික හා සමස්ත කෘත්‍යයි වෙන් කරනු ලබන වැඩේකයන් සඳහා අදාළ නියම කරන ලද කටයුතු රාජකාරිය වගකීම් තීරණය කිරීම සකස් කිරීම. ඒ කියන්නේ ආයතනයේ තියෙන යම් පුරප්පාඩු ආයතනයේ තියෙන කිසියම් අංශ ඒ අංශ වලට සේවකයන් රැස් කර ගැනීම සේවකයන් බඳවා ගැනීමට ඒ රැකියාව නිර්මාණය කරන එක තමයි මේ රැකියාව නිර්මාණය කියලා කියන්නේ. දැන් සමහර ආයතන වල රාජ්‍ය ආයතන වල අපි දකිනවා ඒ රැකියාවක් නෑ මොකද්ද කියලා. හැබැයි සේවකයෝ ඉන්නවා ගොඩක්. ඔය ප්‍රාදේශ සභාව, පළාත් සභාව, නගර සභාවල මැති ඇමතුරු ළඟ නේද පෞද්ගලික කාර්ය මණ්ඩල කියලා විශාල සංඛ්‍යාවක් ඉන්නවා.
ඒගොල්ලන්ට පඩිත් හම්බ වෙනවා මාස්පතා. හැබැයි කරන්න දෙයක් නැහැ. එක වැඩේ කරන්න 7-8 දෙනා ඉන්නවා. ඉතින් ඒක තමයි අපේ රටට ඇත්තටම ගොඩක් ලොකු පරිහානියකට පත් වෙලා තියෙන්නේ. ඒවා කළමනාකරණය කරලා නැහැ. ඉතින් රැකියා නිර්මාණය වෙන්න ඕන ආයතන තුල එතකොට තමයි ආයතනයේ සංවර්ධනය වෙන්නේ. රැකියා නිර්මාණය කිරීමේ ශිල්පීය ක්‍රම. හරි ඒකේ එක තමයි විද්‍යානුකූල ශිල්පීය ක්‍රම විශේෂීකරණය කියන එක. රැකියා නිර්මාණය කිරීමේදී විද්‍යානුකූල ශිල්පීය ක්‍රමය කියලා එකක් තියෙනවා. ඒකට අදාළ තොරතුරු ටික වාහිමීට කියව ගන්න ඕන. හරිද? එතකොට මේ විද්‍යානුකූල ශිල්පීය ක්‍රමයේ තියෙන වාසි විශේෂීකරණය කියන එකක් විද්‍යානුකූල ශිල්පීය ක්‍රමය තුල අනුගමනය කරනවා. ඒතර මේ විද්‍යානුකූල ශිල්පීය ක්‍රමය නැත්නම් විශේෂීකරණයේ තියෙන වාසි තමයි සීමිත කාලයකදී රැකියාව පිළිබඳ නිපුණත්වයක් ලබා ගන්න පුළුවන්. හරිද මේ රැකියා නිර්මාණය කිරීමේ විශේෂීකරණයේ විද්‍යානුකූල ක්‍රමයේ තමයි තුල තියෙන වාසියක් තමයි සීමිත කාලයක් අඩු කාලයකදී මාසයක් දෙකක් තුනක් කලද තුලදී රැකියාව පිළිබඳ නිපුණත්වයක් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ රැකියාව කරන්නේ කොහොමද කියලා දැනුම ගන්න පුළුවන්. පුහුණුව සඳහා සාපේක්ෂ ආයෝජන අඩු වෙනවා. කවුරුවර කෙනෙක් පුහුණු කරන්න යන වියදම අඩු වෙනවා. සේවා දායකයාගේ කාලය පිරිවැය ප්‍රයත්න අඩුවේ නිෂ්පාදනය වැඩි විශේෂ ප්‍රාගුණ්‍ය නිසා. ඒ කියන්නේ සේවාදායකයාගේ කාලය පිරිවැය වගේ දේවල් අඩු වෙනවා මේ විශේෂී ක්‍රම නිසා. නූගත් අඩු කාර්මික දැනුමක් ඇති සේවාදායකයන් වඩාත් පාසුවෙන් සේවය සඳහා යොදා ගන්නත් පුළුවන් මේ විශේෂීකරණ ක්‍රමය යටතේ. විශේෂීකරණයේ තියෙන වාසිය වගේම අවාසියත් තියෙනවා. දිගින් දිගට මේකම කාර්යයක් නිලීම නිසා සේවාදායකයාට නීරස වෙනවා. හැමදාම එකම දේ කරන්න දුන්නොත් එහෙම එයාට එපා වෙනවා ඒක. ඔළුවේ අමාරු හැදෙනවා. නේද? පෙනඩෝල් බිබී තමයි හැම වෙලෙම ආයතනයේ සමහර සේවකයෝ ඉන්නේ. කියන්නේ එකම දවස් එයාට කරන්න තියෙන එකම දේ විතරයි. ආයතනයේ සමස්ත කාර්යයන් පිළිබඳ පුළුල් අවබෝධයක් ඇති වෙන්නේ නැහැ. එක තැනකට එයා දාලා තිබුණොත් එයාට ආයතනයේ තියෙන අනිත් දේවල් පිළිබඳ දැනුමක් හම්බ වෙන්නේ නැහැ. වෘත්තීය ලෙස රෝග වලට ගොදුරු වෙනවා. සමහර අය දැන් කම්පියුටරේ ඩේටා එන්ටර් කරන්න දුන්නොත් එහෙම එයා වෘත්තීය රෝගියෙක් වෙනවා. මොකද එයාගේ ඇඟිලි ඇඟිලි අත් දෙකයි විතරයි වැඩ කරන්නේ. වෙන කිසි දෙයක් වැඩ කරන්නේ නැහැ. ඒතර එයාට කොන්දේ අමාරුව, ඇස්වල අමාරුව, ඔළුවේ අමාරුව වගේ දේවල් ඇති වෙනවා. අංශ අතර දෙපාර්තමේන්තුව අතර ශ්‍රම සංචලතා සීමා වෙනවා. එක එක අංශ අතර ආයතන අංශ ගොඩක් තියෙනවා. අට මම උගන්වලා තියෙනවා. නිෂ්පාදන අංශය, විකුණුම් අංශය, ගැනුම් අංශය, ඒ වගේම අලෙවිකරණ අංශය, ඊළඟට තොරතුරු තාක්ෂණ අංශය, මූල්‍ය අංශය, ආරක්ෂක අංශය කියලා අංශ ගොඩක් මම ඔයාලට පාඩම් වල උගන්වලා තියෙනවා. ඉතින් මේ අංශ අතර ශ්‍රමය එහාට මෙහාට වෙන්නේ එකම තැන කට්ටිය තියලා තිබුණොත් අනිත් අංශ වලට මෙයාට යාමේ හැකියාවක් නැති වෙනවා. සමාජ අන්තර් ක්‍රියාකාරීත්වය නිසා කාර්යක්ෂමතාවට බලපෑම් ඇතිවීම මේ ඇති ප්‍රධාන අවාසියක් ලෙස දක්වන්න පුළුවන්. සමාජ අන්තර් ක්‍රියාකාරීත්වය නිසා කාර්යක්ෂමතාවට බලපෑමක් ඇති වෙනවා. ඉතින් මිනිස්සු අකාර්යක්ෂමව වැඩ කරනවා සමහර වෙලාවට එකම තැන තියලා එකම තැනේ තමන්ගේ සේවය පල් වෙන්න දුන්නොත්. ඒක විශේෂීකරණයේ තියෙන වාසියකට වඩා තියෙන අවාසියක්. රැකියා නිර්මාණය කරන මූලිකාංග. රැකියා නිර්මාණය කරන සඳහා බැලිය යුතු මූලිකාංග දෙකක් තියෙනවා. එක තමයි කාර්යක්ෂමතා මූලිකාංග, අනිත් චර්යා මූලිකාංග. හරි කාර්යක්ෂම මූලිකාංග යටතේ රැකියාවක් ඉටු කිරීම සඳහා කාලය, ප්‍රයත්නය සහ පිරිවිය හැකියතාක් අවම කිරීම පිණිස යොමු වන මූලිකාංගයක් කාර්යක්ෂම මූලිකාංග ලෙස හඳුන්වන්නේ. ඉතින් රැකියා නිර්මාණය කරන කාලය, ඒ වගේම මේකට දරන මහන්සිය, ඒ වගේම මේකට දරන වියදම අඩු කරන්න පුළුවන් නම් උපරිම මට්ටමින් හරිද ඒක මූලිකාංග කාර්යක්ෂම මූලිකාංගයක් ලෙස හඳුන්වනවා. කාර්යක්ෂම මූලිකාංගයක් හැටියට ඒක හඳුන්වන්න පුළුවන් රැකියා නිර්මාණය කිරීම. උදාහරණයක් හැටියට ශ්‍රම විභජනය, ප්‍රමිතිකරණය, විශේෂීකරණය ආදී හඳුන්වන්න පුළුවන්. ඒ අනුව කාර්යක්ෂමතා මූලිකාංගයේ අවසාන ප්‍රතිඵල වෙනුවේ රැකියාවේ ගුණාත්මක භාවය ඉහළ යනවා. කාර්යක්ෂමතා මූලිකාංග පිළිවෙල හොඳ අපි අවධානයක් ලක් කරනවා නම් HRM එක නැත්නම් මානව සම්පත් කළමනාකරන අංශය රැකියාවේ ගුණාත්මක භාවය ඉහළ දාන්න පුළුවන්. රැකියාව ඉටු කරන වේගය ඉහළ යනවා. පුහුණු පිරිවැය ආම වෙනවා. මේවත් ඉතාමත් වැදගත්. HRM ඩිවිෂන් එකේ ඉන්න අය සලකා බලන්න ඕනේ මේ පිළිබඳව, මේ කරුණු පිළිබඳව. දැන් ඊළඟ ටියුට් එකෙත් මේ සම්බන්ධව තියෙනවා. අපි ඒක බලමු. දෙවෙනි ටියුටෝරියල් එක. ඒ වගේම නාස්තිය සහ අපතයාම. දැන් අපි මේ කතා කරන්නේ දෙවෙනි ටියුටෝරියල්. ඔයාලට මේක හම්බෙලා තියෙනවා. මේ ටියුටෝරියල් තුනක් තමයි ඔයාලට දීලා තියෙන්නේ. දෙවෙනි ටියුටෝරියල් එකේ අපි කියනවා අරකේ ඊතුරු කොටස නාස්තිය සහ අපතයාම ආම වෙනවා. කාර්යක්ෂමව රැකියාව නිර්මාණය කරන්න පුළුවන් නම් නිෂ්පාදන ප්‍රමාණය ඉහළ යනවා. ඒකක පිරිවැය පහත වැටෙනවා. රැකියාවේ ඉගෙනීමේ කාලය අවම වෙනවා. සේවාදායක බලය සහ වේගය වෙහසාම වෙනවා. යන්ත්‍ර සූත්‍ර භාවිතය පහසු වෙනවා.
ඉතින් මේවා ටිකක් කියවෙමින් ඔයාලට දැනුම එනවා. මේක ටිකක් තියරි එකක් නිසා ඔයාලට නිරස වෙන්නත් පුළුවන්. හැබැයි කියවන්න මම කිව්වා HRM දන්නවනම් මැනේජ්මන්ට් එක ඔයාලට රැකියාවකට යන්න තියෙන අවස්ථා වැඩි. මේවා ඔහේ ටියුට්ස් කියලා හිතාගෙන අපි දෙන වීඩියෝ එක දිහා බලලා විතරක් ඔයාලට බෑ. ඔයත් මහන්සි වෙන්න ඕන මේක ඉගෙන ගන්න. චර්යා මූලිකාංග. අර සේවාදායකයාගේ අභිප්‍රේරණය සහ සංවර්ධනය හේතුන සාධකයන් තමයි මේ චර්යා මූලිකාංග කියලා කියන්නේ. ඒ අනුව චර්යා මූලිකාංග කිහිපයක් අපිට අඳුන ගන්න පුළුවන්. එක කුශලතා විවිධත්වය. විවිධ කුශලතා අවශ්‍ය කරන ලබන විවිධ ක්‍රියාකාරකම් රැකියා අන්තර්ගත ප්‍රමාණය මින් අදහස් කරනවා. දෙවෙනි එක කාර්ය අනන්‍යතාවය. තුන්වෙනි එක කාර්ය වැදගත්කම. එතකොට මේ චර්යා මූලිකාංග තුනක් තියෙනවා. එකක් කුශලතා විවිධත්වය, අනිත් එක කාර්ය අනන්‍යතාවය, අනිත් එක කාර්ය වැදගත්කම. ස්වාධීනත්වය හතරක් තියෙනවා. ස්වාධීනත්වය ඒ වගේම ප්‍රතිපෝෂණය. ඉතින් මේ ටිකත් ඔයා කියව ගන්න ඕන. රැකියා නිර්මාණය මගින් බලාපොරොත්තු වන පරමාර්ථයෙන් ආයතන ඉහළ සාර්ථකත්වය. එහෙනම් ඔන්න වැදගත්. රැකියා නිර්මාණය කිරීම සඳහා මගින් බලාපොරොත්තු වෙන්නේ ආයතන ඉහළ සාර්ථකත්වය. එහෙනම් රැකියා නිර්මාණය කරන ගන්න එකත් HRM කියන එකේ වගකීමක්. ඉතින් මේවා තියරි වුණාට ප්‍රැක්ටිකලි ආයතනයට ගියාට පස්සේ ඔයාට මේ ගැන දැනගන්න හම්බ වෙනවා. ඒ අනුව පහත අරමුණු ඉටු කර ගැනීම සඳහා රැකියා නිර්මාණය කිරීම වැදගත් වෙනවා. රැකියා නිර්මාණය කර ගන්න අරමුණු තියෙනවා. ඒක තමයි රැකියාවේ ඵලදායී කිරීම. රැකියාව ඵලදායී එකක් බවට පත් කරන්නත් රැකියා නිර්මාණය කර ගන්න ඕන. ඒ වගේම රැකියාව තෘප්තිමත් කර ගන්නත් රැකියා නිර්මාණය කර ගන්න එක වැදගත් වෙනවා. ඒ අනුව මේ රැකියාවේ තියෙන ඵලදායීතාවයයි තෘප්තිමත් භාවයයි එකතු වුනහම පුජ්‍යලයයි රැකියාව අතර සහ සම්බන්ධතාවයක් තියෙනවා. මේ චක්‍රයෙන් ඔයාලට පෙන්නනවා නැත්නම් මේ chart එකෙන් ඔයාලට පෙන්නනවා කොහොමද මේ පුජ්‍යලයයි රැකියාව අතර තියෙන ඵලදායීතාවය රඳා පවතින්නේ කියලා. පුජ්‍යලය සහ රැකියාව අතර අන්තර් සම්බන්ධතාවයක් නැත්නම් මේ රේඛාව වක්වීමක් සිද්ධ වෙනවා. හරිද? ඒ නිසා මේක ඍජු රේඛාව බවට අරගෙන යන්න පුළුවන් නම් මේ රේඛාව ඍජු රේඛාව බවට අරගෙන යන්න පුළුවන් නම් අන්න HRM එක දක්ෂ ලෙස සේවකයන්ගේ රැකියාව නිර්මාණය කරලා තියෙනවා. හරිද? රැකියාව තුල තියෙන්න ඕන රැකියාව අන්තර්ගතය, රැකියාවේ කටයුතු, රැකියාවේ ඍජුකාරී භාවය, හරි ඊළඟට රැකියාවේ වගකීම්, රැකියාව භාවිත ක්‍රම, රැකියාවේ තත්වය, රැකියාව තුල තියෙන උපකරණ, රැකියාවට භාවිත වන තාක්ෂණය වගේ දේවල් රැකියාව තුල නිර්මාණය වෙන්න ඕන. ඒ වගේම පුජ්‍යලයා තුල නිර්මාණය වෙන්න ඕන. රැකියාවන් තෘප්තිමත්ව කරගන්න නැත්නම් තෘප්තිමත්ව කරගෙන යන්න නම් පුජ්‍යලයා තුල ශක්තිය තියෙන්න ඕන. පුජ්‍යලයා තුල නිපුණතාවයන් තියෙන්න ඕන. පුජ්‍යලයා තුල මේ පිළිබඳ රුචිකත්වයක් තියෙන්න ඕන. පුජ්‍යලයා තුල මේ පිළිබඳ අවශ්‍යතා සහ අරමුණ තියෙන්න ඕන. ඒ වගේම පුජ්‍යලයා තුල මේ තුල ඵලදායීතාවය තියෙන්න ඕන. ඒ වගේම පුජ්‍යලයා තුල රැකියාව පිළිබඳ තෘප්තිමත් භාවිකයක් තියෙන්න ඕන. මෙන්න මේ කියන කරුණු තියෙනවා නම් රැකියාවේ ඌන විශේෂීකරණ තත්ත්වයක් පවතී නම් වැඩ සරල කරන්න ඕන. ඒ කියන්නේ රැකියාවේ විශේෂත්වය අඩුයි නම් රැකියාව එච්චර හොඳ විශේෂීකරණයකින් නැත්තම් උපරිම විශේෂීකරණයකට භාජන නැත්තම් එහි තියෙන සරල බව ඇති කරන්න ඕන. ඒ වගේම අධි විශේෂීකරණයක් නම් මේ රැකියාව අනිවාර්යයෙන්ම මේ පුජ්‍යලයක් කර යුතුම එකක් නම් විශේෂීකරණ අඩු කරන්න ඕන. ඒ සඳහා රැකියා භ්‍රමණය, පෝෂණය, රැකියා විස්තරණය යන ක්‍රම යොදා ගන්නත් පුළුවන්. ඉතින් මානව සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් සේවාදායකින් වඩාත් ඵලදායීරුවෙන් බඳවා ගැනීම දක්වා සමස්ත ක්‍රියාවලිය ඊට සම්බන්ධිතා වැදගත් ක්‍රියාදාම තීර්ථයක් තියෙනවා. ඉතින් මානව සම්පත් කළමනාකරණය කරනකොට මේ බඳවා ගැනීම තමයි ඉතා වැදගත් වෙන්නේ. නිශ්චිත පුජ්‍යලයන් ආයතනයේ බඳව ගත්තේ නැත්නම් ආයතනය තුළ තියෙන ඵලදායීත්වය නැත්නම් ආයතනය තුළ තියෙන නිෂ්පාදනය නැත්නම් ආයතනය තුළ තියෙන ප්‍රොඩක්ටිවිටි එක පහළ බහිනවා. ඒ නිසා මෙන්න මේ ක්‍රියාදාමයන් තුන ක්‍රියාත්මක කිරීම වැදගත් වෙනවා බඳවා ගැනීමේදී. මානව සම්පත ආකර්ෂණය කර ගන්න ඕන. ඇට්‍රැක්ෂන් කියලා කියනවා ඉංග්‍රීසියෙන්. මානව සම්පත තෝර ගන්න ඕන. සිලෙක්ෂන් කියනවා. එන වගේ මානව සම්පත බඳව ගන්න ඕන. රික්‍රූට්මන්ට් මේ කියන අවශ්‍යතා තුන ඉෂ්ට කර ගන්න ඕන බඳවා ගැනීමේදී. ආකර්ෂණය යන්නේ අදහස් වන්නේ සේවා නියුක්තිය පිණිස අයදුම් කරන වස් සුදුසුකම් ඇති පුජ්‍යලයන් සොයා ගැනීම සහ ලබා ගැනීම ක්‍රියාවලිය. මානව සම්පත සඳහා සුදුසුකම් තියෙන පුජ්‍යලයන් හොයාගෙන ඒ වගේම මේ පුජ්‍යලයන් සේවය නියුක්ති කරන්න සුදුසු කවුද කියලා හොයා ගන්න ඕන. එනම් කිසියම් සංවිධානයක අරමුණු ඉටු කර ගැනීම පිණිස රැකියා අපේක්ෂණ ඇද ගැනීමට එම සංවිධානයේ යොදා ගන්න ලබන කටයුතු මාලාව මෙන්න අදහසේ.
ආකර්ෂණ ක්‍රියාවලිය අරමුණු වන්නේ රැකියා බැව්ට පිරීම අවශ්‍ය ඊටාම යෝග්‍ය පුජ්‍යලින් තෝරා ගැනීම පිණිස අවශ්‍ය වන්නා උද්‍යනුම කුශලතා නිපුණතා මෙන් පළපුරුදු පුජ්‍යලීන් අයදුම්කරුවන් වශයෙන් ඇද ගැනීමයි. නව රැකියාව තෝරාගත හැකි නොහැකි රැකියා සොයන්නන් ජනිත කිරීම ආකර්ෂණ ක්‍රියාවලියේ අවසාන ප්‍රතිඵලය එමෙන්ම රැකියා සොයන්නන් සහ රැකියා සපයන්නන් එකට සම්බන්ධ කරන කාර්ය ආකර්ෂණය මගින් සිදුවේ. ආකර්ෂණයේදී ආයතනයේ පවතින රැකියා බැව්තු පිළිබඳ මහජනතාව දැනුවත් කරේ. එනම් එක් රැකියා සඳහා සංවිධානය විසින් නියම කරගත් නිශ්චිත සුසුකම් ඇති පුද්ගලයන් ආයතන කරවන ලෙස ආකර්ෂණය කර ගැනීම මෙහිදී සිදුවන අතර සාමාන්‍ය සුසුකම් හෝ අවශ්‍ය සුසුකම් වලට වඩා වැඩි හෝ අඩු පුද්ගලයන් පොළවා ගැනීම නොවනු ඇත. ආකර්ෂණය හා බැඳුණු මානව සම්පත් කළමනාකරන කාර්යයන්. එන අනිවාර්යයෙන්ම බඳවා ගැනීමට වැදගත් වෙන පළවෙනි එක තමයි ආකර්ෂණය. මිනිස්සු ආකර්ෂණය කර ගන්න ඕන, ඒ මිනිස්සු සොයා ගන්න ඕන, ආයතනට ගැලපෙන විදිහ සොයා ගන්න ඕන. රැකියා විශ්ලේෂණය කරන එක තමයි පළවෙනි එක. රැකියා විස්තර සහ පිරිවිතර සපයනවා ආකර්ෂණය කර ගන්න ඕන. ඒ වගේම මිනිස් බල සැපයුම් කරන්නේ. අවශ්‍ය සේවක වර්ගය සහ ප්‍රමාණය කියන එක තමයි එකෙන් කියවෙන්නේ. තෝරා ගැනීම. රැකියාව පිරිවෙන සඳහා වඩාත් යෝග්‍යතම පුජ්‍යලය හඳුනා ගන්න ඕන. සංවේදනය කියන්නේ දීමනා. ආයුධම්කරු ආකර්ෂණය කර ගැනීම සඳහා රඳවා ගැනීම සඳහා වඩාත් යෝග්‍යතම දිරිදීමන සහ ප්‍රතිලාභ තීරණය කරන්න ඕන. ඔන්න ආකර්ෂණය කරනකොට තියෙන්න ඕන ප්‍රධාන කරුණු හතර. රැකියාව විශ්ලේෂණය කරන්න ඕන. මොකද්ද මේ රැකියාව කියලා? මිනිස් බල සැලසුම් කරන්න කරන්න ඕන. මිනිසුන්ගේ තියෙන තත්ත්වය මොකද්ද කියලා සැලසුම් කර ගන්න ඕන. ඒ වගේම ඊට පස්සේ තෝර ගන්න ඕන. ඊට පස්සේ ඒ තෝර ගන්න කෙනාට දෙන්නේ මොනවද? කීයද දෙන්නේ? මොනවද දෙන දීමනා? මොනවද අනිකුත් දෙන ප්‍රධාන දීමන සහ අනිකුත් දීමනා කියලා තීරණය කරන්න ඕන. ඉතින් මේක තියෙන ආකර්ෂණය වෙන විදිහට මිනිස් බල සැලසුම් කරනවා, රැකියාව විශ්ලේෂණය කරනවා, තෝර ගන්නවා, ඒ වගේම වේතන එයාට දෙන්න ඕන. වේතන හරියට දෙන්න ඕන නැත්නම් මිනිස්සු ආයතනය තුල රැඳිලා ඉන්නේ නැහැ. ඉතින් ආකර්ෂණයේ වැදගත්කම සංවිධානයක මානව සම්පතේ ගුණාත්මක ඉවසහ ඵලදායක රඳාපවතින ආකර්ෂණය කරනු ලබන ආයතනකරුවන්ගේ ගුණත්වයේ මතය යනු මානව සම්පතව බඳවා ගැනීමේ ක්‍රියාවලියේ වඩාත් වැදගත් කාර්යයක් ලෙස ආකර්ෂණය හඳුන්වනවා. ආකර්ෂණ ක්‍රියාවලිය the process of attraction කියලා කතා කරනවා. ආකර්ෂණ ක්‍රියාවලියේ ප්‍රධාන ආකාර 7කින් කතා කරනවා. රැකියා අභ්‍යර්ථ හඳුනා ගන්නවා, මිනිස් බල සැපයීම, විශේෂ අවශ්‍යතාවන, රැකියා නියමයන් අධ්‍යයනය කරනවා, රැකියා විශ්ලේෂණ තොරතුරු, වෙනස් සුසුකම්, කාර්මික විද්‍යාලය, මෘදුකාංග ඉංජිනේරු පාඨමාලා ආධාර තිබීම. ඉතින් මේ තියෙන උදාහරණ මේවට. රැකියා නියමයන් අධ්‍යයනය කරනවා කියන උදාහරණයක්. සාධක බල සලකා බලනවා. සංවිධාන ප්‍රතිපත්ති, පිරිවැය, කාලය, ශ්‍රම වෙළඳපොළ, අයදුම්පත් පිළියෙල කරනවා. ඊට පස්සේ ආකර්ෂණ ක්‍රමයේ තෝර ගන්නවා. අභ්‍යන්තර වෙන්නත් පුළුවන්, බාහිර වෙන්නත් පුළුවන් ආකර්ෂණය කරගන්න. ඒ කියන්නේ ආයතනය ඇතුළෙන් වෙන්නත් පුළුවන්, පරිබාහිරව සේවකයෙකු කැඳව ගන්නත් පුළුවන්. ක්‍රියාත්මක කරනවා. පුජ්‍යලයන් ආදර්ශ සඳහා ඉල්ලුම් කිරීමට යොමු කරවා ගැනීම හා අයදුම්පත් ලබා ගැනීම. ඊට පස්සේ ඇගීම් කළා බඳවා ගැනීමට පටන් ගන්නවා. රැකියා අභ්‍යර්ථ හඳුනා ගැනීම. මිනිස් බල සැලසුම් මගින් යම් නිශ්චිත රැකියාවක් ඇති අභ්‍යර්ථිවත් පුරප්පාඩු සංඛ්‍යාව දැනගත හැකි වේ. මිනිස් බල සැලසුම් මගින් වර්තමාන අභ්‍යර්ථ සංඛ්‍යාව මෙන්ම අනාගතයේදී අපේක්ෂිත අභ්‍යර්ථ පෙන්වුම් කරනු ලැබේ. අභ්‍යර්ථ කියලා කියන්නේ ආයතනයේ තියෙන පුරප්පාඩු වල රැකියා නියමයන් අධ්‍යයනය කරනවා. ඒ වගේම සාධක සලකා බලනවා. මේ සාධක සලකා බලන්න ඕන බඳවා ගැනීමේදී මොනවද? බඳවා ගැනීමේ ප්‍රතිපත්තියක් තියෙන්න ඕන. ආයතන තුළ තියෙන ප්‍රතිපත්තියක්. ඒ වගේම මිනිස් බල සැලැස්ම. හරිද? කොයි වගේ මිනිස්සුද බඳව ගන්න ඕන කියලා සැලසුම් කරනවා. පිරිවැය හා කාලය. යන වියදමයි කොච්චර කාලයක් යනවද? ශ්‍රම වෙළඳපොලේ තත්ත්වය. වර්තමානයේ කොයි වගේ තත්ත්වයක්ද මේ රැකියා වෙළඳපොලේ තියෙන්නේ කියලාත් හොයලා බලන්න ඕන. ආකර්ෂණය කරනු ලබන සේවක දායක වර්ගයේ කොයි වගේ කට්ටියද බඳව ගන්න ඕන කියලාත් බලන්න ඕන. ආකර්ෂක පුරුදු බඳවා ගැනීමට තියෙනවා නම් කිසියම් පුරුද්දක් ආයතන තුළ ඒකත් සලකා බලනවා. පරිසරය කොයි වගේ පරිසරයක්ද මේ සේවකයා බඳවා ගැනීමෙන් පස්සේ හම්බෙන්නේ. ඒ වගේම රැකියාවේ නියමයන් මොන වගේ දේවල්ද මෙයාට කරන්න වෙන්නේ. ඒ වගේම මෙයාට දෙන වේතන සංවේතනය මුදල වැටුප කීයද කියලා. ඒ වගේම බඳවා ගැනීම ප්‍රතිපත්ති කතා කරනකොට ප්‍රධාන ආකාර දෙකකින් බඳවා ගැනීම ප්‍රතිපත්ති තියෙනවා. අභ්‍යන්තර බඳවා ගැනීම සහ බාහිර බඳවා ගැනීම. මොකක්ද අභ්‍යන්තර බඳවා ගැනීම කියලා කියන්නේ? ආයතනයේ ඇතුලේ ඉන්න සේවකයින්ගෙන්ම තෝරලා අයදුම්පත් කැඳවලා සමුඛ පරීක්ෂණ වලට භාජනය කරලා බඳව ගන්නවා. ඒ වගේම බාහිර බඳවා ගැනීම කියලා කියන්නේ අභ්‍යන්තරයට කිසිම සම්බන්ධතාවයක් නැහැ. බාහිර පත්‍ර දැන්වීමක් දාලා ඇප්ලිකේෂන් හරහා නැත්නම් වෙනත් දැන් වර්තමානයේ නම් තියෙනවා Facebook හරහා ඒ වගේම සමාජ ජාල හරහා දැන්වීම් පළ කරලා සේවක සේවිකාවන් බඳව ගන්න පුළුවන්. ඒවා තමයි බාහිර බඳවා ගැනීම කියලා කියන්නේ.
ඒතර අභ්‍යන්තර සේවකයන් බඳවා ගැනීමේ වාසිත් තියෙනවා අවාසිත් තියෙනවා. එක සේවක චිත්ත ධෛර්යය ඇති කරනවා. අවාසියක් තමයි නව දැනුම සහ කුසලතා ආයතනට ගලා ඒම වළකනවා. හරි. ඒතර ආයතනය ඇතුලෙන් බඳව ගන්නකොට සේවකී ඇතුළේ ඉන්න කට්ටියගේ ධෛර්යමත්භාවය ඇති වෙනවා. අපි අපෙන් තමයි කට්ටිය ගන්න. අපි ඇතුළට උසස් තත්ත්වයට ගන්න කියලා. වෘත්තීය දියුණුව අපේක්ෂා කරන පුජ්‍යලයන් ආකර්ෂණය වෙනවා. ඒ කියන්නේ ඉන්න සේවකයෝ සමහර අය කැමති තමන්ගේ ඉහළ තනතුරු වලට යන්න. අන්න ඒගොල්ලොන්ට වාසියක් වෙනවා. ඒ වගේම අවාසියක් තමයි විශාල ආයතන කරුවන් පිරිසකින් වඩාත් යෝග්‍ය පුජ්‍යලයන් තෝරගන්න ගැනීම වළකිනවා. ඒ වගේම ප්‍රවර්තන යෝග්‍යතම සේවාදායකයන් රඳවා ගැනීම පහසු වෙනවා. ඒ ආයතනය තුල ඉන්න හොඳම සේවකයෝ මේ තැන් වලට දාගන්න පහසුකමක් ඇති වෙනවා. නව්‍යතාවයන් හෙවත් නව ක්‍රියාවලියන් සහ නවීන ශිල්ප ක්‍රම ආයතනට ගලා එමට බාධාවක් වෙනවා. ඒ කියන්නේ ආයතනයේ ඇතුලේ ඉන්න මිනිස්සු වගේ නෙවෙයි ආයතනයේ පිටින් ඉන්න මිනිස්සු එන්නේ නැත්තම් ආයතනයේ ඇතුලේ ඉන්න මිනිස්සුන්ගේ තියෙන දැනුමට වඩා පිටින් කට්ටිය එනවා නම් දැනුම වෙන අලුත් දැනුම් ඇති පුජ්‍යලෙන් ආයතනට එනවා. ඉතින් ඒක අවාසියක්. සේවක අභිප්‍රේරණයට හේතු වෙනවා. ඇතුලෙන් සේවකයෝ බඳව ගන්නවා නම් තමන්ගේ ඉන්න සේවකයන් බෙන් තෝරලා ගන්නවා නම් ඒගොල්ලෝ සතුටටපත් වෙනවා අභිප්‍රේරණ වැඩි වෙනවා. හැබැයි අවාසියක් තමයි උසස් දැනුමක් ආ පුහුණුවක් අවශ්‍ය වෙන තනතුරු සඳහා ඊට අධික පුහුණු පිරිවැයක් දැරීමට සිදු වෙනවා. ඒක අවාසියක්. ඉතින් ඔය තමයි අභ්‍යන්තර සහ බාහිර බඳවා ගැනීම තියෙන වාසි සහ අවාසි. බාහිර බඳවා ගැනීම ප්‍රතිපත්ති වල තියෙන වාසි අවාසි මොනවද? නව දැනුම හා කුසලතා ඇති පුජ්‍යලන් බඳවා ගැනීම අවස්ථාව උදා වෙනවා. බාහිරින් ගන්නකොට. හරිද? ඒ වගේම අවාසියක් තමයි අභ්‍යන්තර සේවකයන් මොකද වෙන්නේ? අධෛර්යමත් වෙනවා. ඒ වගේම දෙක වඩා ක්‍රියාශීලී හා යෝග්‍යකම් කරන ආකර්ෂණය කර ගන්න පුළුවන්. බාහිරින් ගන්නකොට හොඳ අය අපිට තෝරලා ගන්න පුළුවන් විවිධ දැනුම් තියෙනවා. හැබැයි අවාසියක් තමයි සාපේක්ෂ වැඩි පිරිවැයක් ගන්නවා. විරිබෑ වැඩි මේකට මේ බාහිරින් බඳව ගන්න යනකොට යන වියදම් වැඩි. උසස් රැකියාව සඳහා නිසි දැනුම සහ පුහුණුව ඇති අයදම් කරන ආකර්ෂණය ගන්න පුළුවන්. ආයතනයට අවශ්‍ය කරන ඉලක්කගත සේවකයා බාහිරින් ගන්නකොට ගන්න පුළුවන්. මොකද එයාට තියෙන විවිධ සුදුසුකම් නිසා තෝරලා ගන්න පුළුවන්. හැබැයි අවාසිය තමයි ශ්‍රමික හා කාර්මික සම්බන්ධතාවලට අහිතකර බලපෑම් ඇති වෙන්න පුළුවන්. ආයතනය ඇතුළේ ඉන්න සේවකයන් තුළ කිසියම් ඝට්ටනයක් නැති වෙන්න පුළුවන්. අපිව ගත්තේ නැහැ පිටින් මේකට කට්ටිය ගත්තා කියලා. ඉතින් මේ වගේ වාසිය අවස්ථ තියෙනවා බාහිර බඳවා ගැනීම. ඒ වගේම පිරිවැය කියලා කොටසක් තියෙනවා. ශ්‍රම වලද පොලේ තත්ත්වයේ කොටසක් තියෙනවා. ආයතනපත් පිළියෙල කිරීමකින් තියෙනවා. ඒ ටික ඔයා කියව ගන්න ඕන. ඒවා ඔයාට කියව ගැනීමට පහසුයි. ආකර්ෂණ ක්‍රම. ඉතින් මේ ආකර්ෂණ ශ්‍රම වලද පොල දැනුම් දීමේදී සඳහා භාවිත කරන යෝග්‍යතම ක්‍රම මෙම පියවරේ සලකා බලනවා. එක තමයි අභ්‍යන්තර ක්‍රම. මේ අදහස් වන ආයතන ඇතුළතින් සේවකයන් ආකර්ෂණය කර ගැනීම. මේ ඉස්සලත් මම දැන් කියපු නිසා මේව ගැන වැඩියෙන් පැහැදිලි කරන්නේ නැහැ. රැකියාව ප්‍රසිද්ධ කිරීම කුසලතා ඉන්වෙන්ටරි එක ඇතුළේ තියෙන දත්ත වලින් සේවකයෝ බඳව ගන්නවා. බාහිර ක්‍රම සේවා දායක යොමු කිරීම අතීත සේවා දායකයන්ගෙන් රැකියා නියෝජිත ආයතන හරහා සමාජ ගවේෂණ ආයතන පූර්ව ආයතනකරුවන් අධ්‍යාපන ආයතන ප්‍රචාරණ මේ වගේ විවිධ අංශ හරහා බාහිරින් බඳව ගන්න පුජ්‍යලෙන් හොයා ගන්න පුළුවන්. ඉතින් අපි HRM හැඳින්වීම ගැන කතා කරා. එනිසා ටික කතා කරන්නේ නැහැ. ඒතරේ දෙවෙනි ටියුටෝරියල් එකත් ඒ විදිහට ඉවර වෙනවා. ඉතින් මම ඉක්මනට මේක කතා කරන්න යන්නේ. මේක පන්ති කාමරයක උගන්වනවා නම් අපි විශාල වෙලාවක් අරගෙන ඔයාට මේ ගැන කතා කරනවා. නමුත් ඔයාට මේ වීඩියෝ ලෙසන් එකකින් අපිට එහෙම කතා කරගෙන යන්න අමාරුයි. ඒ වගේම ඔයාටත් එපා වෙනවා මේක පැය ගානක වීඩියෝ එකක් බලන්න ගිහපුවම. ඒ නිසා මම කෙටියෙන් මේ වීඩියෝ එක කතා කරගෙන යනවා. ඔයාලට එතකොට ලේසි මේක බලලා ටියුටෝරියල් එකත් බලලා පේපර්ස් උත් බලලා එක්සෑම් එකට රෙඩි වෙන්න. මෙදින තුන්වෙනි ටියුටෝරියල් එක අවසාන ටියුටෝරියල් එක බලමු මේකේ මොනවද කියන්නේ කියලා. මේකේ තියෙන දේවලුත් මම කෙටියෙන් කතා කරන්න. ක්‍රියාත්මක කිරීම මේ බඳවා ගැනීම ක්‍රියාත්මක කිරීම. හරිද? මේවා බලපුවම ඔයාලට තේරෙනවා කොහොමද මේක ක්‍රියාත්මක කරන්න කියලා. ඒ වගේම ඇගීම් කරන්නේ කොහොමද කියලා. හරිද? ඊට පස්සේ නෝ ආකර්ෂණ ක්‍රමයක සාර්ථකත්වයේ ඇගීමේ දර්ශක තියෙනවා. දැන් මේ බඳවා ගැනීම කොච්චර සාර්ථකද කියලා බලන්න අපිට දර්ශක තියෙනවා. ඒක තමයි නිශ්චිත කාලයකදී ආකර්ෂණ අයදුම් කරුවන්ගේ සංඛ්‍යාව. මාස දෙකක් ඇතුළත නැත්නම් මාස 3ක් ඇතුළත කොච්චර අයදුම් කරුවන් ප්‍රමාණයක් ආවද? ඒ වගේම ආකර්ෂණ අයදුම් කරුවන් දරන ලද පිරිවැය. මේ මිනිස්සු බඳව ගන්න කොච්චර වියදමක් ගියාද කියන එක තමයි මේ ආකර්ෂණ ක්‍රමයේ සාර්ථකත්වයට තියෙන දර්ශකයේ. එතකොට උදාහරණයකට ගත්තොත් මුළු ආකර්ෂණ පිරිවැය 1000යි නම් ආකර්ෂණයේ අයදුම් කරුවන් සංඛ්‍යාව 100යි නම් ආකර්ෂණය කිරීම සඳහා තියෙන දර්ශකයේ අනුපාතය 10ක් බවට පත් වෙනවා. ඒක හොඳ ප්‍රවණතාවයක්. ඒ වගේම තුන්වෙනි එක තමයි ආකර්ෂණය වූ මුළු අයදුම් කරුවන් සංඛ්‍යාව සුදුසුද කියලා බලනවා. ඒ වගේම නුසුදුසු අනුපාතය සලකා බලනවා. ඒ අනුවත් ආකර්ෂණ ක්‍රමයේ සාර්ථකද කියලා අපිට බලන්න පුළුවන්.
ඊළඟට අදාළ ක්‍රමයෙන් මගින් ආකර්ෂණ වූ සේවාදායකයන්ගේ රැකියා සඵල කාර්යඵල සහ සේවා කාලයත් අපිට ගණන් ගන්න පුළුවන් මේ ඇගීමේ දර්ශක නැත්නම් ශිල්ප ක්‍රම හැටියට. ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ බලන්න ඔයාලට උත්තරයක් ලියන්න පුළුවන්ද කියලා. දැන් මේ ටියුටෝරියල් 2 3 කියවනකොට ඔයාලට මේ ගැන අදහසක් අරගෙන මේකට උත්තරයක් ලියන්න පුළුවන්. මාණ්ඩලීකරණය. මාණ්ඩලීකරණය පිළිබඳ විවිධ අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. මේ අදහස් අතුරින් වර්තමානයේ වඩාත්ම යෝග්‍ය ලෙස පිළිගන්න ලැබෙන නිර්වචන පහක් දැක්කේ. මාණ්ඩලීකරණය කියන එකට ආයතනය නැතිනම් සංවිධානය විසින් නිර්මාණය කර ඇති ස්වරූපයන්ට අනුව යුතුයකම් මෙන්ම වගකීම් ඉෂ්ට වන අයුරින් ප්‍රමාණවත් තරම් මානව සම්පත් අවශ්‍ය ආකාරයෙන් සැලසුම් කිරීම මාණ්ඩලීකරණය නම් වේ. හරිද? මොකක්ද ඒකෙන් කියන්නේ? ආයතනයේ නැත්නම් සංවිධානයේ ඒ සංවිධානයට අනුව ආයතනයට අනුව යුතුයකම් මෙන්ම වගකීම් ඉෂ්ට වන අයුරින් ප්‍රමාණවත් මානව සම්පත් අවශ්‍ය ආකාරයෙන් සැලසුම් කිරීම මාණ්ඩලීකරණය. ඒ කියන්නේ Tamanට ඕන කොච්චර ශ්‍රමයක්ද මේ ආයතනයේ වැඩ කරන්න ඒ අංශ වලට කොච්චර මිනිස්සු ප්‍රමාණයක්ද ඕන අන්න ඒ මිනිස්සු ප්‍රමාණවත් ආකාරයෙන් බඳවා ගැනීම නැත්නම් ඒගොල්ලෝ යුතුයකම් වගේ ඉෂ්ට වෙන ආකාරයෙන් බඳවා ගැනීම මානව සම්පත් මාණ්ඩලීකරණය කියලා කතා කරනවා. ඒක එහෙම නොවුනොත් බඳවා ගැනීම අනවශ්‍ය ලෙස වෙලා තියෙනවා මාණ්ඩලීකරණය අසාර්ථකයි. ඊට නිර්වචන අනුව මාණ්ඩලීකරණයට ප්‍රධාන කොටස් තුනක් අයත් වන්නේ මානව සම්පත් සැලසුම් කිරීම, මිනිස් බල සැලසුම් කරන්නේ, සේවකයන් තෝරා ගැනීම, සේවකයන් බඳවා ගැනීම, සේවකයන් පුහුණු කිරීම, සේවක සංවර්ධනය වගේ දේවල් තමයි මේ මාණ්ඩලීකරණයට අදාළ වෙන්නේ. මානව සම්පත් සැලසුම් කිරීම ආයතනවල බෙහෙයින්ම මිනිස් බල සැපයීම කරන සිදු කරයි. කිසියම් තනතුරක් සඳහා සේවකයන් අත්‍යවශ්‍ය විට අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීම සහ බඳවා ගැනීම සිදු කරයි. මේදී මෙම තනතුරු නිසා ඊළඟ මොහොතේ ඇතිවන සේවක අවශ්‍යතාවය පිළිබඳ අවධානය යොමු කිරීම මිනිස් බල සැලසුම් කරන්නේ. මේ සැලසුම් කරන සේවකයන් බඳවා ගැනීම පිළිබඳ කතා කරනගෙන අපි යන අතරේ මානව සම්පත් සැලසුම් කරන්නේදී කියන්නේ ඊළඟ මොහොතේ හරිද මේ බඳවගත්තු තනතුර නැති වුණොත් යම් වෙලාවක එයා ආයතනේ හැරලා ගියොත් ඊළඟ මොහොතේ ඇතිවන සේවක අවශ්‍යතාවය පිළිබඳ අවධානය යොමු කිරීම මිනිස් බල සැලසුම නිසා කියන්නේ ඊළඟට මොකද්ද ආයතනට ඕන කට්ටිය කවුද කියන එක තමයි මේකෙන් කතා කරන්නේ. හරි සේවකයන් බඳවා ගැනීම ආයතනික අවශ්‍ය තනතුරු වලට සහ පුරප්පාඩු වී සිටින සේවකයන් වෙනුවෙන් බඳවා ගැනීම සංවිධානයක ප්‍රධාන වැදගත් කාරණයයි. සුදුස්සන් සහ නුදුස්සන් තීරණය වන්නේ සේවකයන් විසින් කරන ලබන කාර්යයේදී උපදින ප්‍රතිඵල අනුවයි. ඉතින් සංවිධානයක සේවකයන් බඳවා ගන්නකොට උසස් වීම ලබා දෙන ක්‍රමය අතර ආයතනයේ සිට සේවකයන් උසස් වීම තුලින් පුරප්පාඩු පිරීමේ ක්‍රමය ජනප්‍රිය ක්‍රමයකි. මේදී ලැබෙන ප්‍රතිලාභ කීපයක් තියෙනවා. හරිද? සේවකයන්ට උසස් වීම දෙනකොට ඒ උසස් වීම පුරවන්න ආයතනය තුල ලබා දෙන ක්‍රමයක් තමයි මේ සේවකයන් බඳවා ගැනීම කියලා කියන්නේ. ඉතින් මේක තුල තියෙන ප්‍රතිලාභ කීපයක් අපි කතා කරනවා. අඩු පිරිවේකිනුත් සේවකයන් බඳවා ගන්න පුළුවන් වෙනවා. ආයතනය තුලින් බඳවා ගන්නකොට Taman බඳවා ගන්න පුජින ලක්ෂ හඳුනා ගැනීම පහසුකම් තියෙනවා. බාහිර බඳවා ගන්නට වඩා වැඩි කාල සීමාවකින් බඳවා ගන්න සිදු කරන්න පුළුවන්. ආයතනය ඇතුළේ ඉන්න කට්ටිය ගන්නකොට ආයතනයේ සිටින ලබන සෙසු සේවකින් අතර අභිප්‍රේණයකින් තමයි මේ පහසු ක්‍රමයක් වෙනවා. ඒ කියන්නේ ආයතනයේ ඉන්න මිනිස්සු කැමති වෙනවා අපි තමා මේ අවුරුද්දේ බඳව ගන්න ඊළඟ අවුරුද්දේ අපි කණ්ඩායමට යන්න පුළුවන් ඊළඟ අවුරුද්දේ තවත් කණ්ඩායමක් යන්න පුළුවන් කියලා සේවකයන් තෘප්තිමත් වෙනවා සතුටටපත් වෙනවා සේවකයන් තම සේවා ස්ථාන පිළිබඳ මහත් පැහැදීමක් ඇති වෙනවා සේවකයන් උනන්දුවෙන් වැඩ කරමින් ඉහළ ඉලක්කයක් ඇති කරගෙන සිටීම ආයතනට වාස්තය කරනවා දැන් මේ HRM ඉගෙන ගැනීමෙන් කරන්නේ නම් මොකද්ද මේ වගේ තියරි තියෙන දේවල් ආයතනයත් වලට ගිහුවම ප්‍රැක්ටිකලි ක්‍රියාත්මක කරන්න ඕන දැන් මේ පොත්පත් බලලා මේ සටහන් බැලුවපම ඔයාලට තේරෙනවා HRM එක කොයි වගේ එකක්ද කියලා HRM එක නිකන් ඉඳගෙන කම්පියුටරේ ඉඳගෙන ටයිප් කරන එකක් නෙමෙයි. එහෙම නැත්නම් පොත්වල මොනවා ලියලා ඉන්න එකක් නෙමෙයි. මිනිස්සු ගැන ප්‍රැක්ටිකලි බලන එකක් තමයි HRM කියලා කියන්නේ. මේ ටියුටෝරියල් එකෙන් දැනුම මේ ලෙසන් වලින් දෙන දැනුමින් මට පුළුවන් යම් කිසි අවබෝධයක් ලබා ගන්න HRM කියලා කියන්නේ මොකද සේවකයා පිළිබඳව හොයලා බලන දෙයක් කියලා. පරිබාහිර සේවකයෝ බඳවා ගැනීම තුන ආයතන ලැබෙන වාසි එකත් කියව ගන්න පුළුවන් වාට. දුර්වලතාවෙන් තොර සම්මුඛ පරීක්ෂණ දා අනුගමනය කරන්න පුළුවන් දේවල්. ඉතින් මේ ටික කියව ගන්න දුර්වලතාවයෙන් යුක්තව සම්මුඛ පරීක්ෂණයක් සඳහා අනුගමනය කරන්න ඕන දේවල්. සේවක පුහුණුව සහ සංවර්ධනය කියව ගන්න. ටික ආයතනයක් විසින් ක්‍රියාත්මක කර ලබන රැකියා පුහුණු වැඩසටහන්. ටිකත් කියව ගන්න. ඒ වච්චර වැදගත් දේවල් නෙවෙයි. කියවා ගැනීමෙන් තේරුම් ගන්න පුළුවන් මම එකින් එක කියවන්න ඕනේ. දැන් මේ වගේ වැඩසටහන් කීපයක් තියෙනවා. බලමු අපි ඒ ටික පොනවද කියලා. ආයතනයට නව කලමනාකරුවන්
හඳුන්වා දෙන පුහුණුව. ආයතන නව කළමනාකරුවන් හඳුන්වා දීමෙන් හඳුන්වා දෙන පුහුණුව. තමා විසින් කරන ලද සේවයේ කාර්යක්ෂම කරගෙන යාම සඳහා ලබා දෙන සේවා ස්ථාන පුහුණුව. නව යන්ත්‍රාකාර හඳුන්වා දීමේදී ඒවා පිළිබඳ ලබා දෙන පුහුණුව. අලුත් වැටුප් ගෙවීම් ක්‍රම හඳුන්වා දීමේ ලබා දෙන පුහුණුව. නිෂ්පාදන ක්‍රම වෙනස් කිරීමේ ලබා දෙන පුහුණුව. ආලෝකකරණ ශිල්පීය ක්‍රම හඳුන්වා දී ලබා දෙන මේවා ආයතනයක් තුළ වැඩ කරනකොට ඒ සේවකයන්ට ඒ අංශ වලින් හම්බෙනවා. ඉතින් ඒකත් වැදගත් සේවකයා තෘප්තිමත්ව තබා ගන්න. ඒ වගේම තියෙනවා සෞඛ්‍ය හා ආරක්ෂක පරිපාලනය. හරිද? සෞඛ්‍ය ආරක්ෂක පරිපාලනය සලකා බලන්නේ සංවිධානයක සේවා නියුක්ති සේවාදායකින්ගේ සෞඛ්‍ය හා ආරක්ෂාව පිළිබඳ පරිපාලනය. වර්තමානයේදී සෞඛ්‍ය සම්පන්න ආරක්ෂිත රැකියා පරිසරයක් සංවිධානය තුළ ඇති කිරීම සේවා යෝජකයාගේ ප්‍රධාන වගකීමක්. දැන් අද මේ වෙනකොට කොවිඩ් කියන වසංගතේ ලෝක හැමතැනම තියෙනවා. ඒ නිසා සේවකයාට මනා ආරක්ෂාවක් සපයන්න ඕන. ඒක තමයි සෞඛ්‍ය ආරක්ෂක පරිපාලනයේදී වර්තමානයේ වැදගත්ම දේ. ඊට අමතරව තවත් ආයතන තුළ විවිධ ගැටලු ආයතනයේ සේවකයන් තියෙනවා. ඉතින් ආයතනයේ ඉන්න HRM එක නැත්නම් මානව සම්පත් කළමනාකරන අංශය මගින් ඒ පිළිබඳව දැඩි අවධානයක් ලක් කරන්න ඕන. නැත්නම් සේවකයා ආයතනයේ හැර යන්න ගන්නවා. එහෙම නැත්නම් තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ බැලුවේ නැහැ කියලා වෘත්තීය ක්‍රියාමාර්ග වලට යනවා, පාට බහිනවා, කෑ ගහනවා, උද්ඝෝෂණ කරනවා වගේ දේවල් කරනවා. ඉතින් ඊට අමතරව නඩු පැවරීම් පවා කරන්න පුළුවන්. සේවක ආරක්ෂාව සහ පරිපාලන සෞඛ්‍ය පිළිබඳ හරියට කටයුතු කරේ නැත්නම්. ඒ පිළිබඳ අර්ථ දැක්වීමක් තියෙනවා. සෞඛ්‍ය සහ ආරක්ෂා යන පද දෙකම බෙහෙවින්ම සම්බන්ධ පද දෙකක්. මේ සෞඛ්‍යයයි ආරක්ෂාව කියලා කියන්නේ එකිනෙක සම්බන්ධයි. කොයි වෙලාවකවත් එකකින් අනිත් එක වෙනස් වෙන්නේ නැහැ. මේ සෞඛ්‍ය හා ආරක්ෂා යන පද දෙක එකට භාවිතා කළද මෙහි අර්ථ දෙකක් පවතී. ඉතින් මේ දෙක අර්ථ දෙකකින් යුක්තයි දෙකම එකට පාවිච්චි කරාට අපි බලමු සෞඛ්‍ය කියන්නේ මොකක්ද කියලා. මිනිසාගේ සාමාන්‍ය හා විශේෂ කාර්යයන් අඩපණ කරනු ලබන ශාරීරික සහ මානසික ගැටලු මිනිසා තුළ නොපැවතිය යුතු තත්ත්වයයි. යනුවෙන් දල වශයෙන් සෞඛ්‍ය නිර්වචනය කරන්න පුළුවන්. මිනිසුන්ගේ එදිනෙදා කාර්යයන් කරනකොට ඔවුන්ගේ ශාරීරික නැත්නම් මානසික ස්වරූපය අඩපණ කරන තත්ත්වයන්ට අපි කියනවා සෞඛ්‍ය කියලා. මේක ඍජුව තියා ගන්න ඕන, මේක හරියට තියා ගන්න ඕන. එහෙම නැත්නම් ආයතනයෙන් සේවකයන්ට වැඩ ගන්න බෑ. මේදී සෞඛ්‍ය ලෙස නිර්වචනය කරනු ලබන්නේ කාර්මික සෞඛ්‍ය වේ. මේ අනුව මෙතනදී කතා කරන්නේ කාර්මික සෞඛ්‍ය. නිකන් උණක් හැම්බිරිසාවක් ඇස්සක් හැදෙන එක නෙමෙයි. වැඩ කරනකොට ඇති වෙන සෞඛ්‍ය. කෙනෙකුට ආයතනයේ වැඩ කරනකොට තමන්ගේ සෞඛ්‍ය ගැටලු තියෙනවා. අන්න ඒක තමයි මෙතෙන්දී කතා කරන්නේ. එහෙනම් යම් කර්මාන්තයකදී එහි නිරත සංවිධානයේ සේවාදායකයන් සෞඛ්‍ය වෘත්තීය සෞඛ්‍ය සහ සේවකයන් විකල්ප නම් වලින්ද මේ හඳුන්වයි. දැන් ආයතනයේ මානව සම්පත් කළමනාකරණයේ යෙදෙන අය අනිවාර්යයෙන් මේ නිලධාරීන් ආයතනයේ සේවකයන්ගේ කාර්මික සෞඛ්‍ය ගැන බලන්න ඕන. හරි කිසියම් යන්ත්‍රයක් නිසා ඇති වෙනවනම් ලෙඩක් කිසියම් රැකියාවක් කරනකොට ඒක දිගට මේ රැකියාව කිරීමෙන් කවුරු හරි කෙනෙක් ලෙඩ වෙනවනම් ඒව ගැන ඉහළින් සලකා බලන්න ඕන. ඒක තමයි මේ කාර්මික සෞඛ්‍යයේදී කතා කරන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍යන නිර්වචනය කොට ඇත්තේ හුදෙක් රෝග නැතහොත් දුර්වලතාවයන් නැතිකම පූර්ව ශාරීරික හෝ මානසික හෝ සමාජික තත්ත්වයන් සුවපත් භාවය යන්නයි. ලෝක සෞඛ්‍ය සංවිධානයත් ඒ ගැන අපිට කතා කරලා තියෙනවා. සෞඛ්‍ය ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒක තමයි ශාරීරික සෞඛ්‍ය, අනිත් තමයි මානසික සෞඛ්‍ය. ඒ වගේම සෞඛ්‍යයත් එක්කම යෙදෙන ඊළඟ නම තමයි HRM වලදී අපි කතා කරන ආරක්ෂාව. මිනිසාගේ භෞතික සෞඛ්‍ය ආරක්ෂාව කිරීම ආරක්ෂා ලෙස මැතිස්සා ජැක්සන් විසින් නිර්වචනය කළා තියෙනවා. මිනිසාගේ භෞතික සෞඛ්‍ය ආරක්ෂා කිරීම ආරක්ෂාව. මිනිසුන්ගේ තියෙන භෞතික සෞඛ්‍ය මිනිසුන්ට තුවාල වෙලා නැත්තම් වැටිලා වෙන මොකක් හරි ප්‍රශ්නයක් වෙලා යන්ත්‍ර සූත්‍ර වලින් වාහන වලින් අර මේ වෙන මොකක් හරි ගැටලුවක් වෙනවනම් භෞතික සෞඛ්‍යයට අන්න ඒක රැකලා දෙන එකට කියනවා මොකද්ද ආරක්ෂාව කියලා. සේවා නියුක්තිය කරුණු කරගෙන සෞඛ්‍යයට එල්ලවෙන අවදානම හා අන්තරාදායක තත්ත්වයන්ට මුහුණ දීමට සේවාදායකයට සිදුවේ. සේවා නියුක්තිය කරුණු කොටගෙන සෞඛ්‍යයට බලපෑකි සියලුම උපද්‍රව වලින් සේවකයා ආරක්ෂා කර ගැනීම ආරක්ෂාව කියලා කියනවා. වැඩ කරන වෙලාවට යම් කිසි ගැටලුවක් වෙනවා. සමහරට මිනිසුන්ගේ ඇස් කන වෙන්න පුළුවන්, අතක් පයක් කඩෙන්න පුළුවන්, සමහරට මරණයම සිද්ධ වෙන්න පුළුවන්. මේ ඕනම වෙලාවක අන්න ඒකෙන් ආරක්ෂා කරන එක තමයි මෙතනදී සෞඛ්‍යය කියලා කතා කරන්නේ. මේලා ආරක්ෂාන කාර්මික ආරක්ෂාවේ එනම් කර්මාන්තයක නිරත වෙන ව්‍යාපාර සංවිධානයක සේවාදායකයන් ආරක්ෂාවයි. මේ වෘත්තීය ආරක්ෂාව සේවක ආරක්ෂාව යන නම් වලින් හැඳින්වේ. වෘත්තීය සෞඛ්‍ය සහ ආරක්ෂාව ඇති වැදගත්කම් වඩා උසස් කාර්යඵලයක් සඳහා වැදගත්. එය පාත ගැලීම් සටහනින් දිස්වේ. සේවකයෙක් නිරෝගී වෙන්න ඕන, මනා ශරීර සෞඛ්‍යයක් තියෙන්න ඕන, නිවැරදි කාර්යයක් ඉටු කර ගැනීමට කායික ශක්තිය, වේගය, ඔරොත්තු දීමේ හැකියාව, නම්‍යතාව වගේ දේවල් තියෙන්න ඕන.
ඒ වගේම වඩා උසස් කාර්යඵලතාවයක් සේවකයාගෙන් ලබා ගන්න පුළුවන් වෙන්න ඕන. නිවැරදි තීරණ ගැනීම සහ යහපත් අපේක්ෂිත චර්යාවන් ලබා ගන්න පුළුවන් වෙන්න ඕන. ඒ වගේම මානසික යෝග්‍ය භාවකින් සේවකයන් ඉන්න ඕන. මේ ගැලීම් සටහන අනිවාර්යයෙන්ම අපි බලන්න ඕන HRM කරන හැටියට මානව සම්පත් කළමනාකරණයේ යෙදෙන කළමනාකරුවන් ඒ හා සම්බන්ධ කටයුතු කරන නිලධාරීන් හැටියට අනිවාර්යයෙන්ම සේවකයා පිළිබඳ ඇහැ ගහගෙන ඉන්න ඕන. මෙන්න මේ තත්වයන් වලින් සේවකයා දුර්වල වෙලා ඉන්නවද කියලා. සෞඛ්‍ය ආරක්ෂාව කෙරෙහි බලපාන උපද්‍රව හා සාධක. වෘත්තීය සෞඛ්‍ය ආරක්ෂාව රැකියාවේ පරිසරයේ සෞඛ්‍ය මෙන්ම සමාජීය මානසික පැතිත බලපෑම් කරනු ලැබේ. වැඩබිමක සෑම පැත්තකම සෞඛ්‍ය ආරක්ෂාවට හානිකර තත්ත්වයන් පවතී. විද්වතුන් දක්වන පරිදි උපද්‍රව වර්ග 4ක්. මේ වැඩබිමක තියෙනවා ඕනතරම් ගැටලු සාගත තත්ත්වයන් සේවකයන්ට ගැටුම් ඇති වෙන තත්ත්වයන්. හැබැයි මේ විද්වතුන් පවතන විදිහට මේ වැඩබිමක තියෙන උපද්‍රව වර්ග 4යි. එකක් තමයි වෘත්තීය අනතුරු. වෘත්තීය නිසා අනතුරු ඇති වෙනවා. ඒ වගේම වෘත්තීය රෝග. වෘත්තීය රෝග තමන් වැඩ කරනකොට ඒ පිළිබඳ තමන්ට රෝගයක් ඇති වෙනවා. සමහර අය ඔයාලා දැකලා ඇති අත වේවුලනවා, ඔළුව වේවුලනවා, මුළු කඳම වේවුලනවා. සමහර අය ඉන්න ගමන් නිකන් ඉන්න ගමන් කතා කරනවා. වෘත්තීය රෝග. රැකියාව පවතින පහත් ගුණාත්මක භාවය. මේකත් උපද්‍රවයක්. රැකියාව තියෙන පහත් ගුණාත්මක භාවය. මේ රැකියාවද අපි උදාහරණයකට ගත්තොත් කඩේක වළම් පිඟන් හොදන කෙනෙක් ගත්තොත් ඒක පහත් ගුණාත්මක භාවයේ රැකියාවක් ඇතිනේ. ඒ වගේම සමහර අය අතුපතු ගන්නවා, පාරවල් සුද්ධ කරනවා. ඒ වගේ කම්කරු රැකියාව කරනවා. ඒවත් පහත් ගුණාත්මක භාවයේ හැටියට සැලකනවා. සංවිධානාත්මක ආයාසය. සංවිධානාත්මකව මේ මිනිස්සු වැඩි වැඩ කොටසක් කරා යොමු කරනවා නම් ඒ කියන්නේ Tamanට කරන්න බැරි තත්ත්වයේ වැඩවලට යොමු වෙනවා නම් ඒකත් උපද්‍රවයක්. ඉතින් මේවා තමයි අපිට තියෙන උපද්‍රව රැකියාවේ සෞඛ්‍ය කෙරෙහි බලපාන. වෘත්තීය අනතුරු. ආයතනික සේවා නියුක්තියේදී එක් පුජියට හෝ දෙදිනකට හෝ ඊට වඩා වැඩි පිටිසකට ශාරීරික හානි ඇති කරන හදිසි සිදුවීමක් වශයෙන් වෘත්තීය අනතුරක් නිර්වචනය කළ හැකිය. වෘත්තිය තුලදී අපි වැඩ කරන වෙලාවකදී අපි හිතමු වාහනයකම වැඩ කරනවා. මේ වාහනයක වැඩ කරනකොට මේ වාහනේ හදිසියේ මොනවා හරි බ්‍රේක් නැතිවීමක් නිසා හරි මොනවා හරි වීම නිසා ගිහිලා පෙරෙල්ල මොනවා හරි දෙයක් වෙලා එයාට අනතුරක් සිද්ධ වෙනවා. එහෙම නැත්නම් අපි හිතමු ෆැක්ටරි එක මොකක් හරි චේන් එකක වැඩ කරන කෙනෙක්. අපි හිතමුකෝ ඒ වැඩ කරන ඉන්නකොට ඒ චේන් එකට තමන්ගේ අත ගිහිලා අහුවෙලා ඒ අත කැපන්න දාන්න වෙනවා. අන්න වෘත්තීය අනතුරු. හරිද? අන්න ඒ වගේ අනතුරු එක්කෙනෙකුට හෝ කීප දෙනෙකුට එකවර සිදෙනවා. ඒක තමයි වෘත්තීය අනතුරු කියලා නිර්වචනය කරන්නේ. අනතුරකට භාජනය වෙන සේවාදායකට හෝ සේවාදායකයින්ට සිදුවිය හැකි හානි පහත පරිදි දක්වන්න පුළුවන්. මේ වගේ සේවාදායකයින් සිදුවන හානි తాවකාලික රැකියා කිරීමට නොහැකි වෙන පරිදි ශාරීරික හානි වෙනවා. తాවකාලිකව ස්පිරිතාලේ ඉඳලා බෙහෙත් දාගෙන සුව කරගන්න පුළුවන් තත්ත්වයට පත් වෙන අනතුරු තියෙනවා. ඒ වගේම ස්ථීරම රැකියා කිරීමට නොහැකි වෙන පරිදි ශරීරයට හානි සිදු වීම, පූර්ණ ආබාධ නැත්නම් මරණය සිද්ධ වෙන තත්ත්වයටත් මේ අනතුරු වැටෙනවා. ඉතින් මේවත් වාගේ ඔළුවට දාගන්න ඕන. අනතුරන් නිසා සිදුවන මූල්‍යමය පෙරබය සුළුපටු නොවේ. වන්දි ගෙවීම, වෛද්‍ය වැය, නීතිමය වැය, නව සේවාදායකයන් ලබා ගැනීමේ වැය, ඕන් පුහුණු කිරීමේ වැය, දේපළ වලට සිදුවන අලාභ වෙන ඍජු පිරිවැය පමණක් නොව වක්‍රාකරණ පිරිවැය දැරීමට සිදු වේ. ඒවා නම් අනතුරු නිසා වැඩ නොකිරීම, අනතුරුපත් වූ සේවාදායකයන් උදව් කිරීම සඳහා ගතවන අන් සේවාදායකයන් කාලේ අන් සේවාදායකයන් තුළ ඇතිවන බිය, තැතිගැන්ම, හා චිත්ත ධෛර්ය පිරිහීම, අනතුරු වාර්තා කිරීම ඇතුළු කාර්යයන් සම්බන්ධ කළමනාකරන වැය යනාදී වක්‍ර පිරිවෙලෙස හඳුන්වන්න පුළුවන්. ඉතින් අනතුරක් වුණොත් මෙන්න මේ වගේ පිරිවැය ආයතනෙට වියදම් දරන්නත් වෙනවා. ආයතනෙට පාඩු සිදු වෙනවා. HRM එක ඉන්න අය කළමනාකාරීත්වය ඉන්න අය සේවකයට අනතුරක් නොවි තමන්ගේ කාර්මික අනතුරු අවම කරලා නැතිම කරලා තමන්ගේ ආයතනය පවත්වාගෙන යන්න පුළුවන් නම් තාම වැදගත් වෙනවා. ඒ වගේම යන අනතුරට හේතු වන හේතුන් යන්ත්‍ර සම්බන්ධව මම දැන් මේ කියපු සටහනේ තිබුණා. යම් අනතුරකට සම්බන්ධ වෙන හේතුන් යන්ත්‍ර සම්බන්ධව යන්ත්‍රයක වැඩ කරනවා නම් මොනවද සිදුවන අනතුරු කියලා ඔයා පහක් හිතලා ලියන්න. ඒ වගේම සේවාදායකයා සම්බන්ධ අනතුරු. හරිද? සේවාදායකයා සම්බන්ධ සිදුවන අනතුරුත් ගොඩක් තියෙනවා. එක එක සේවකීන්ට වෙන දේවල්. අහවල් දේ නිසා අහවල් දේ වෙනවා. අහවල් දේ නිසා අහවල් දේ නිසා. දැන් අපි හිතමුකෝ data entry operator කෙනෙක් නම් එයාට අනිවාර්යයෙන්ම මොකද්ද ඇස් වල ලෙඩක් ඇති වෙනවා. ඒ වගේම නේද? අපිට පුළුවන් ඒ වගේ එක එක සේවකීන්ට තියෙන අහලා තියෙන දැනගෙන තියෙන අනතුරු සේවාදායකයන්ට වෙච්ච දේවල් 10ක් හොයලා ලියන්න. ඉතින් ඔන්න ඔය විදිහට ඔයගේ HRM ටියුටෝරියල් 3 අවසන් කරනවා. ඉතින් මේක තියරි ලෙසන් එකක්. ඔයා ප්‍රැක්ටිකල් වෙන්න ඕන. ඔයා මේක කියවලා විතරක් නිකන් අතහැරලා විභාගයකට ලියලා ලකුණු ගන්න කියලා හිතුවොත්
ඔයාට මේකෙන් ප්‍රයෝජනයක් නැහැ. නිසා කළමනාකරණය කියලා කියන්නේ ගොඩක් තීරය තියෙන්නේ. හැබැයි ඒක ප්‍රැක්ටිකල් වෙන්න ඕන. ඔයා විසින්ම ඔයාට තේරෙන්න ඕන කොහොමද ඒක ප්‍රැක්ටිකල් කරගන්නේ කියලා. ඉතින් අපි කොහාට හරි ගිහිල්ලා ඒක කරගන්න කියලා තන්නේ නැතුව ගෙදරදිම මේක ප්‍රැක්ටිකල් කරගන්න ඕන. ඒකට තමයි අපි YMIT කැම්පස් එකේ ඉන්න ඉගෙන ගන්න දෙන ළමයි ඩිප්ලෝමා ආධාරින් රජ්‍ය අනුමත පාඨමාලා කරන අයට වෙනමම ඉන්ටර්න්ෂිප් ට්‍රේනින් එකක් දෙන්නේ. එහෙම නැත්නම් අපි කළමනාකරණ පුහුණුවක් දීලා ඒගොල්ලොන්ට යම් දැනුමක් ලබා දෙන්නේ කොහොමද ආයතනයක ගිහිල්ලා වැඩ කරන්න කියලා. ඉතින් ඔයාට මේ දේශන මාලාවත් ඒ සඳහා ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. එහෙනම් HRM lesson එකත් අපි ඉවර කරනවා. ඊට පස්සේ මම මේට සම්බන්ධ පේපර් එකත් ඉදිරි දිනකදී ඔයාලට කතා කරලා ලබා දෙනවා. එහෙනම් හැමෝටම thank you very much.